ආයුබෝවන් අපේ දරුවන් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා 11 වෙනි දරුවනි. අපි අදත් සූදානම් වන්නේ සුපුරුදු විදිහට පැය දෙකක කාලයක් ඔබත් සමග අපේ දැනුම බෙදා හදා ගන්න. ඒතර අපි අවසානට කතා කරපු පාඩමේ ප්‍රස්තාර පාඩමේ මම ඔබට ඊයේ දුන්න ගණන් දෙකක් හදන්න සහ අපි ඊයේ ලොකු ගැඹුරු සිද්ධාන්තයක් කතා කරා ප්‍රායෝගිකත්වයේ උපරිමයට වර්ගන. එතකොට ඒක සම්බන්ධ කරගෙන තමයි මම අර ගණන් දෙකක් දුන්නේ. හැබැයි පුතේ මේ ගණන් දෙකේ අපි ටයිප් කරන වැරදිච්ච වචන දෙක තුනකුත් තියෙනවා. වැරදුණු වචන දෙක තුනක් තියෙනවා. සහ ඒකේ ඔබට අනිවාර්යයෙන්ම කරන්න බැරි කොටස් කීපයක් තියෙනවා. මම ඒක පිළිතුරු WhatsApp කරලා ඔබට එව්වා. නමුත් මම අනිවාර්යෙන් තීරණය කරා ඒ ගණන් දෙකම මුලින් සමහරට පැයක් විතරයි පැයක් නැයනකන් නැති වෙයි. අරගෙන සාකච්ඡා කළ යුතුමයි කියලා. ඒ අනුව මම මේ ඇඳු ප්‍රස්තාර දෙක දැන් බෝඩ් එකට ගන්නවා. බෝඩ් එකට අරගෙන ඒක විශාල කරලා ඔබට පෙන්නනවා. සහ ඒකේ උත්තර ලබා ගැනීම අපි දිගින් දිගටම සාකච්ඡා කරමු. පුතේ ගානෙන් තියෙන්නේ y සමානයි x ධන 2යි සම්පූර්ණකේ වර්ගයයි අඩු කිරීම 4 හි කියන්නේ අනුරූපිතය කියන එක හි ප්‍රස්තාරය ඇඳීමට සකස් කළ අසම්පූර්ණ අගයේ වගුවක් පහත් දැක්වේ කියලා අපි කියනවා නේද? මෙන්න මේකයි ඒ අගයේ වගුව. අනුරූපිතය y සමානයි x ධන 2යි සම්පූර්ණ වර්ගයයි අඩු කිරීම 4නේ. x වල අගය y වල අගය ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව සහ ධන 1 තමයි වසම. එහෙම නැත්නම් x වල අගය වසම. සහ වසම තමයි 5 බිඳුව හිස්තැනක් 3යි බිඳුව 5. තව එකක් කියන්න තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට මේ වගේ හිස්තැන් 3ක් දෙන්නේ නැහැ. ඒතර වැරදි නෙවෙයි. දඬුවම් 3ක් එකම දෙයට පහර දින් 3ක් වෙනවා. එහෙම වෙන්නේ එක හිස්තැන දෙන්නේ බොහෝ විට. දීලා අපිට කියනවා අයන්නේ පළවෙනි කොටසෙන් කියනවා අගය ලබාගත් අයුරු දක්වමින් වගුවේ හිස්තැන් පුරවන්න. එතකොට දැන් y සමානයි x එකතු කිරීම 2යි සම්පූර්ණකේ වර්ගයයි අඩු කිරීම 4 කියන අනුරූපිතයේ x වෙතර x වෙනුවට තේරුම් ගන්න. මෙතන x වෙනුවට ළමයි මෙන්න මේ අගේ ආදේශ වෙලා ඒ කියන්නේ ඍණ 5 ආදේශ වෙලා x වල ඍණ 5 ආදේශ වෙලා ඒ දෙක සුළු කරලා වර්ග කරගෙන 4ක් අඩු කරොත් එන උත්තරේ 5. ඒ කියන්නේ y වලගේ 5යි. ඒ ක්‍රමයට ඍණ 4 ආදේශ කරොත් මෙතෙන්ද සුළු වෙලා අවසානට එන උත්තරය බිඳුව. ඒ කියන්නේ ඍණ 4යි ධන 2යි කියන්නේ ඍණ 2යි ඍණ 2ේ වර්ගය කියන්නේ ධන 2යි ධන 4යි ඍණ 4යි කියන්නේ බිඳුව. ඒක බිඳුව වෙනවා. ඒ ක්‍රමයට එහෙනම් මෙතන y වල හිස්තැනට කියලා එන අගය කියන්නේ පුතේ x වෙනුවට ඍණ 3 මෙතෙන් ආදේශ කරලා සුළු කරගත්තොත් එන උත්තරේ තමයි මෙතන උත්තරේ. එහෙනම් අපි ආන් ඒ දේ දැන් කරනවා බලා ගන්න. x වෙනුවට ඍණ 3 ආදේශ වුණා ධන 2යි සම්පූර්ණකේ වර්ගයයි අඩු කිරීම 4. ඍණ 3යි ධන 2යි කියන්නේ ඍණ 1යි ඍණ 1ේ වර්ගයයි අඩු කිරීම 4 වෙනවා. ඍණ 1ේ වර්ගය කියන්නේ ඍණත් ධන 1යි ධන 1යි ඍණ 4යි කියන්නේ දරුවනේ ඍණ 3යි. ඔව්. එතකොට මෙතෙන් එන්නේ ඍණ 3. ඊළඟට මෙතෙන්ද එන්නේ බලා ගන්න y සමානයි x වෙනුවට ආදේශ වෙනවා ඍණ කීයද 2 ඍණ 2යි ධන 2යි සම්පූර්ණකේ වර්ගයයි අඩු කිරීම 4 ඍණ 2යි ධන 2යි කියන්නේ බිඳුවයි බිඳුවේ වර්ගය කියන්නේ බිඳුවමයි පුතේ අඩු කිරීම 4යි උත්තරේ ඍණ 4යි. එහෙනම් මෙතෙන් එන්නේ ඍණ 4. ආදේශ කළ හොයාගන්න මෙතෙන්වත් එන්නේ ඍණ 3 මොකද දන්නවද? මේ වගුවේ අපි කියන සමබරතාවය සමතුලිතතාවය. වගුවේ සමතුලිතතාවය කියන්නේ බලන්නකෝ y වල 5යි ඊළඟට බිඳුවයි ඊළඟට ඍණ 3යි ඊළඟට ඍණ 4. සාමාන්‍යයෙන් වගුව කොහොම තමයි y වල අගයන් දෙපැත්ත කෙලවර දෙකේම අගයන් සමානයි ඊළඟට එන අගයන් දෙක සමානයි පුතේ
ඊළඟට නාගයන් දෙක සමානයි මැද තියෙන අගය. එක්කෝ එක මෙහෙම වෙන එක අවම අගය, මැදම තියෙන අගය, එක්කෝ උපරිම අගය සහිත ප්‍රස්ථාරයක උපරිම අගය තමයි. රයිට්? එතකොට ඒක හරි. සුදුසු සමීකරණයක් ගැන නෙවෙයි පුතෙන් දෙන්න සුදුසු පරිමාණයක් ගැන. සුදුසු පරිමාණයක් ගැන ඔබේ ප්‍රස්ථාරය අඳින්න. එතන සමීකරණය කියන වචනේ වැරදි ඈ. පරිමාණයක් කියන ඔබේ ප්‍රස්ථාරය අඳින්න. මම හිතා අපේ දරුවෝ ප්‍රස්ථාරය අඳින්න ඇති. මම ඊයේ WhatsApp කළත් එව්වා ප්‍රස්ථාරය. මෙන්න මේක තමයි ප්‍රස්ථාරය ළමයි. highlight කරන්න ඕන. මේක සින්නු වැඩන්න වැඩියන්න හරි දැන් රසයි අපි මේ ප්‍රස්ථාරයේ ඊයේ ප්‍රස්ථාරය විශාල කරනවා බලන්න පුතේ බලාගන්න දැන් හැමෝටම හොඳට පේනවා චූට්ටක් පුතේ පස්සට ගන්නකො Okay. එතකොට දැන් අපි කොටස් ටික උත්තර ලියමු මේ ප්‍රස්ථාරයෙන් බලා ගන්න මේකද ඈ හොඳට පේනවනේ හැමෝටම ප්‍රස්ථාරය නේද? ඔව්. මෙහෙමයි ප්‍රස්ථාරයන්ද ඔබේ ශ්‍රිතයේ යන්න කොටස ඔබේ ශ්‍රිතයේ අවම අගයත් වර්තන ලක්ෂයේ කණ්ඩායම්කත් ලියා දක්වන්න. ඔන්න පුතේ දැන් මේ ප්‍රස්ථාරයේ ආරම්භය තියෙන්නේ මෙන්න මෙතන. තේරෙනවද ඔයාලට? මම මේ වැරදි ලකුණු ගන්න. මෙතන තමයි ආරම්භය. මෙතන නෙවෙයි. මොකද දන්නවද? දැන් ප්‍රස්ථාරයක් කියන්නේ කිසියම් අනුරූපිතයක තෝරාගත් එක්සල අගයන්ට අනුව තෝරාගත් එක්සල අගයන් මේ තෝරාගත් එක්සල අගයන් වලට පේන්නේ නැහැ දැන් උඩ තියෙන්නේ තෝරාගත් එක්සල අගයන්ට අනුව y වල අගය වෙනස් වීම පෙන්වන රූප සටහන. ඒකනේ ප්‍රස්ථාරය කියන්නේ. එතකොට x වලට අපි තෝරගන්න අගයන් පටන් ගන්නේ අඩුම අගයෙන් ඉඳන්නේ. x වල අඩුම අගය ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1 ඒ ආදි වශයෙන් ගන්න. එතකොට x වල මෙතන අගය ඍණ 5. එතකොට එතනින් පටන් ගන්න ප්‍රස්ථාරයේ ටික ඔයාලට පේනවද දැන්? හොඳට බලන්න පුතේ. ටික අඩු වේගන ඇවිල්ලා x වලගේ y වලගේ බිඳුවක් වෙනවා. මෙතනදී y වලගේ බිඳුවක් වෙනවා. නේද? එතනින් y වලගේ බිඳුවක් වෙලා බිඳුනුත් පල්ලෙහාට තව y වලගේ යනවා. බලන්න. තවත් අඩු වෙනවා. තවත් අඩු වෙලා මෙන්න මෙතන තමයි අඩුම අගය. මම මේ පෑනෙන් ඩොට් එකක් යන අඩුම අගය ගාවින් බලගන්න. පේනවද ඒක? ඒත් පැහැදිලිව පේන්නේ නැහැ නේ. මේ තියෙන්නේ මෙතන තමයි මේ ප්‍රස්ථාරයේ අඩුම අගය. ඔන්න දැන් ඒක පේනවා. ඒකට අපි කියන අවම අගය කියලා. ඒතර අවම අගය වෙන්නේ හොඳට බලන්න මෙතනදී ශ්‍රිතයේ අගය ධන 5යි y වලගේ. ධන 5 තිබිලා පුතේ ධන 5 ධන 4 ධන 3 ධන 2 මං කියන එක පේනවද ඔයාලට? පේනවද? ඒ අගයන් ටිකක් පේනවා ඈතට අඩුයි. මේ මෙතන තියෙන්නේ ධන 5. ඔයාලා ඕනනම් පොඩ්ඩක් එහාම යකලා බලන්න එක. ධන 4 ධන 3 ධන 2 ධන 1 බිඳුව. තවත් අඩු වෙනවා. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 දක්වාම අඩු වෙනවා. අන්න අවම අගය. එහෙනම් අවම අගය කියන්නේ පුතේ ඍණ 4. අවම අගය කියන්නේ කීයද? ඍණ 4. ඒක බලන්න ඕනේ නැහැ පුතේ. ඕනේ. අදන්න ගන්න. අවම අගය කියන්නේ ඍණ 4. එතකොට මෙන්න මේ ලක්ෂයට තමයි අපි කියන්නේ
වර්තන ලක්ෂය කියලා. ඔය තියෙන්නේ. මෙන්න මෙතන තියෙන මේ ලක්ෂය තමයි අපි කියන්නේ පුතේ වර්තන ලක්ෂය කියලා. එතකොට වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක කියනකොට බලන්න මෙන්න වර්තන ලක්ෂයේ x ඛණ්ඩාංකය මෙන්න වර්තන ලක්ෂයේ y ඛණ්ඩාංකය. මෙතන x ඛණ්ඩාංකය ඍණ 2යි මෙතන y ඛණ්ඩාංකය ඍණ 4යි. එහෙනම් වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක කියන්නේ පුතේ ඍණ 2යි ඍණ 4. අනිත් කාරණය. මේකේ කියලා නැති කාරණයක් මම තාම අතු කරනවා ඔයාලට. සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක අපි ඊයේ කතා කරා සමමිතික අක්ෂය ගැන. දැන් මේ බලන්න ඔන්න සමමිතික අක්ෂය. මම මේකේ අඳිනවා රතු පෑනෙන් ඈ. තා පොඩ්ඩක් මේ කොලේ යහකට දාන කොහොමද අපි? ඔන්න මම රතු පෑනෙන් අඳිනවා පුතේ මේකේ සමමිතික අක්ෂය. පේනවද? සමමිතික අක්ෂය. හොද්දට බලන්න සමමිතික අක්ෂය යනවා එක ලක්ෂයක් කරහා. මොකද්ද ලක්ෂය? සමමිතික අක්ෂය මේ ප්‍රස්ථාරයේ කිසියම් ලක්ෂයක් කරහා යනවා. මේ රතු පෑනෙන් එන්නේ සමමිතික අක්ෂය. මේක ප්‍රස්ථාරයේ එක්තරා ලක්ෂයක් කරහා යනවා. ඒ තමයි වර්තන ලක්ෂය. ඒ තමයි මොකද්ද? වර්තන ලක්ෂය. එහෙමනම් ළමයිනේ මේ ප්‍රස්ථාරයේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක ගන්නකොට ඒ එක ඛණ්ඩාංකයක් සමමිතික අක්ෂයේ සමීකරණයට නාගය සහ අනිත් අගය තමයි අවමගය. සමමිතික අක්ෂයේ සමීකරණය ඇත්තටම එන්නේ x සමානයි ඍණ 2යි. x සමානයි ඍණ 2යි. එතකොට වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ 2 ඍණ 4. රයිට්. ඒ ටික හරිය. ඊළඟට මට කියන්න අවශ්‍ය වෙනවා මේකේ ඔයාලට මෙම වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක ලබාගත හැකි වෙනත් අනුරූපිතයක සමීකරණය ලියන්න. අන්න ඒක වැදගත් වෙනවා. ඔන්න තේරුම් ගන්න. ඒක තනි කරම අපි අර ඊයේ ඔයාලට කියලා දුන්නොත් තියරියත් එක්කමයි තියෙන්නේ පුතේ මේක බලන්න. අපර ගන්න. ඊයේ අපි ඔයාලට කියලා දුන්නු තියරියත් එක්කමයි මේක තියෙන්නේ පුතේ. දැන් ප්‍රශ්නෙන් කියන්නේ හොඳට තේරුම් ගන්න. මෙම වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකම ලබාගත හැකි වෙනත් අනුරූපිතයක සමීකරණයක් ලියන්න. මේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක ලබා ගන්න පුළුවන් මෙන්න මේ අනුරූපිතයේ තියෙන්නේ. මේක වෙනස් ස්වරූපයකින් අහන්න. වෙනත් අනුරූපිතයක සමීකරණ වෙනස් ස්වරූපයක්. එතකොට ඒකට උත්තරය වෙන්නේ දරුවනේ දෙවනි කොටස. ආයන්නේ පළවෙනි කොටස අපි කරා දෙවනි කොටස y සමානයි x ධන 2යි සම්පූර්ණ මේකේ වර්ගයයි ඍණ 4 ලියනවා. මෙන්න මේක අපි x ධන 2යි වරක් x ධන 2 කියලා ප්‍රසාරණය කරනවා. එතකොට ඍණ 4යි. x ධන 2 සම්පූර්ණ මේකේ වර්ගයයි කියන්නේ x ධන 2යි වරක් x ධන 2 කියලා ලියනවා. රයිට්. එතකොට මේකේ තේරුම x ගුණ කිරීම x වර්ග x ගුණ කිරීම 2 2x 2 ගුණ කිරීම x 2x 2 ගුණ කිරීම 2 4යි. මෙන්න මේ ඍණ 4 ඊළඟට. රයිට්. ඊළඟට x වර්ගය ලියනවා ධන 2x 2x උත්තරය 4x වෙනවා. ධන 4ට ඍණ 4 සුලිනවා. මේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංගම ලබා ගන්න පුළුවන් අනික් අනුරූපිතය තමයි මේක. පැහැදිලිද? අනික් අනුරූපිතය තමයි පුතේ මෙන්න මේක. පැහැදිලි නේ? ඊළඟ කොටස. ඉහත සිතය ඒකක 4ක් දකුණට අනේ පුතේ මෙතන වචනයක් වරද්දලා දාලා තිනවා. මේ ටයිප් කරන එක මෙලෝ දෙයක් අහුව දෙයක් නෑ. අත්තාරණය නෙවෙයි. මම ලියලා දුන්න වචනය උත්තාරණය. උත්තාරණය ට්‍රාන්ස්ලේෂන් කියන එක. උත්තාරණය කියන වචනය. එහෙනම් මෙතන දාගන්න වචනේ කපලවල ටියුට් එකේ උත්තාරණය කියලා. අත්තාරණය නෙවෙයි. ඒකක 4ක් දකුණට උත්තාරණය. රයිට්. ඒකත් මම දැන් පැහැදිලි කරනවා අහගන්න. ඔන්න මම ප්‍රස්ථාරය මත කම්බියක් තිබ්බා. ඔයාලට පේනවා ඇති.
පොඩ්ඩයි මම මේක විශාල කරලා ගන්නකම් ඈ. තච්චුට තරියක් පුඩා ගන්න. Okay. Right. දැන් වම දකුණ තේරුම් ගන්න ඉස්සලා. වම දකුණ ඉහළ පහළ. මෙහාට මෙන්න මේ පැත්තට නම් දකුණ. මෙතන ඉඳන් මෙහාට එනවා නම් වම. මෙතනින් පල්ලෙහාට පහළ. මෙතනින් උඩට ඉහළ. උත්තරණය කියන වචනේ තේරුම තමයි පුතේ යම් කිසි රූපයක්. අනිවාර්ය රූපයක්. වස්තුවක් නෙමෙයි. ඒ කියන්නේ දැන් සිලින්ඩරයක් ඝනකයක් ඝනකාභයක් නෙමෙයි මම කියන්නේ රූප. මොනවද රූප? ත්‍රිකෝණ, චතුරස්‍ර, සරල රේඛා මේ වගේ ප්‍රස්ථාර මේවා තමයි රූප. රූපයක් කිසියම් රූපයක් භ්‍රමණයකින් හෝ පරාවර්තනකින් තොර. භ්‍රමණයක් කියන්නේ මෙහෙම තියෙන එක. මෙහෙම කරකවනවා නම් මෙහෙම කරකවන එක භ්‍රමණයක්. පරාවර්තනයක් කියන්නේ මෙහෙම තියෙන එක. මෙහෙම තියෙන එක. ඔහොම ගත්තොත් නැත්තම් මෙහෙම තියෙන එක. ඔහොම ගත්තොත් අන්න පරාවර්තනයක්. එහෙම එකකින් තොරව. කරකවන්නෙත් නැහැ. අර පැත්ත ටර්න් කරලා ගන්නෙත් නැහැ. මාරු කරලා ගන්නෙත් නැහැ. එහෙම නැතුව මෙහෙම තියෙන ප්‍රස්ථාරය දරුවනේ. මෙහෙම තියෙන ප්‍රස්ථාරය මෙහෙම දකුණට අරන් ගියා. හෝ එහෙම තියෙන ප්‍රස්ථාරය මෙහෙම වමට අරන් යන්න පුළුවන්. හෝ මෙහෙම තියෙන ප්‍රස්ථාරය මෙහෙම පහළට අරන් යන්න පුළුවන් පුතේ. එහෙම නැත්තම් මෙහෙම තියෙන ප්‍රස්ථාරය මේ විදිහට ඉහළට ගන්න පුළුවන්. එහෙමත් නැතුව මෙහෙම තියෙන ප්‍රස්ථාරය දකුණට සහ ඉහළට. ඔන්න වැඩි. දකුණට සහ ඉහළට. දකුණට සහ පහළට. අපි ඒවට කියනවා විකර්ණීය උත්තරණ. වමට සහ ඉහළට. පේනවනේ? වමට සහ දකුණට. වමට සහ මේ පහළට. වගේ එහා මෙහා සරල රේඛීයව පමණක් ගමන් කරවන්න පුළුවන්. මෙහෙම කිසියම් රූපයක් එහි හැඩය හෝ ප්‍රමාණය වෙනස් නොවන විදිහට භ්‍රමණයකින් හෝ පරාවර්තනයකින් තොරව සරල රේඛීය මාර්ගයක් දිගේ පමණක් පිහිටීම වෙනස් කරගන්නවා නම් ඒකට අපි කියනවා උත්තරණයක්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේෂන් එකක්. මේ අත්තරණය කියන වචනේ වැරදි ඈ. උත්තරණය එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේෂන් කියලා කියනවා. පැහැදිලිද? right. ආපහු මම කියනවා අහගන්න. කිසියම් තල රූපයක් භ්‍රමණයකින් හෝ පරාවර්තනයකින් තොරව සරල රේඛීය මාර්ගයක් දිගේ පමණක් ඒකේ පිහිටීම වෙනස් කර ගන්නවා නම් ඒකට අපි කියන උත්තරණයක් කියලා. දැන් මේක අපිට කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය. ඔන්න අපි මේ ප්‍රස්ථාරය මත යාගේ පිටපතක් තියෙනවා. තිබ්බ. හරිද? පිටපතක් තිබ්බා. මම මේ කම්බියකින් තමයි නමල හදලා ගත්තේ. දැන් මේක මේ වගේ චූටි ප්‍රස්ථාර කඩදාසියක අඳින ප්‍රස්ථාරයක් සඳහා මම මේක හදලා ගත්තා. හැබැයි මම ගාව තියෙනවා මේ බෝඩ් එකේ අපි ප්‍රස්ථාර කඩදාසිය බෝඩ් එක ප්‍රස්ථාර කඩදාසියක් විදිහට පාවිච්චි කරලා දිනනවා. ඒකත් මම කම්බියක් නමල හදාන තියෙන්නේ. දැන් මේක පුතේ දකුණ කියන්නේ මේ පැත්තනේ. දකුණ කියන්නේ මේ පැත්තනේ. ඒකක හතරක්. දැනට සම්මිතිය අක්ෂර ඍණ දෙකේ තියෙන්නේ. ඍණ එකට යනකොට එක ඒකකයයි. බිඳුවට යනකොට තව ඒකකයයි. ධනයකට යනකොට පුතේ තව ඒකකයයි. අන්න ධන දෙකට යනකොට තව ඒකකයයි. ඕම් ඒකක හතරක් දකුණට උත්තරණය වුණා. පැහැදිලිද? ආපහු කියනවා. සමමිතික අක්ෂය දැනට තියෙන්නේ ඍණ දෙකේ. එතකොට මෙන්න මෙහෙම පිහිටුමක් තියෙන්නේ. මේක ඍණ දෙකේ ඉඳන් ඍණ එකට යනකොට ඒකකයක් දකුණට ගියා. බිඳුවට යනකොට ඒකක දෙකක් දකුණට ගියා පුතේ. ධන එකට යද්දී ඒකක දෙකක් තුනක් දකුණට ගියා. අන්න ධන දෙකට ගියාන් පස්සේ ඒකක හතරක් දකුණට ගිහිල්ලා. ධන ඒකක හතරක් දකුණු දිශාවට උත්තරණය කරනකොට මෙන්න මේ පිහිටුම තමයි ප්‍රස්ථාරය එන්නේ. මේ පිහිටුමේ ඉඳන් මෙතෙන් එනවා. තේරුණාද? මට මේක අතහැරලා සම්පූර්ණවට පේන සලස්වන්න දෙයක් නැහැ පුතේ. මේක වැටෙනවනේ බිමට එතකොට. ඔන්න ওই මට්ටමට එනවා. එතකොට එහෙම ලැබෙන ඒකක හතරක් දකුණට උත්තරණය කරන් පස්සේ ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. එතකොට ඒ ප්‍රස්ථාරය මෙතන ඉඳන් ඒකක හතරක් මෙහෙම මෙහාට යනකොට
සමමිතික අක්ෂය වෙන්නේ x සමානයි ධන 2. x සමානයි ධන 2යි නම් මේක සමමිතික වෙන්නේ සමමිතික අක්ෂය x සමානයි ධන 2යි නම් මෙතන එන්නේ x ඍණ 2 සම්පූර්ණකයේ වර්ගයයි කියලා. ඇයි? මේකේ විලෝමාගයනේ සමමිතික අක්ෂය වෙන්නේ. ඒතර සමමිතික අක්ෂය x සමාන ධන 2යි නම් සමීකරණ අනුරූපිත වෙන්නේ x ඍණ 2 සම්පූර්ණකයේ වර්ගය. හැබැයි පුතේ ඉහළට හෝ පහළට යන්නේ නැති නිසා අවම අගයේ වෙනසක් වෙන්නේ නැහැ 4යි. එහෙනම් මොකද්ද ඔය කොටසට උත්තරය? y සමානයි x ඍණ 2 සම්පූර්ණකයේ වර්ගයයි ඍණ 4. අපි ප්‍රස්තාරය ඇඳලා තියෙන්නේ y සමානයි x ධන 2 සම්පූර්ණකයේ වර්ගයයි ඍණ 4ට. දැන් ඔයාලට මං හිතා ගන්න සලසනවා. රයිට් මේක කරගන්න ඉස්සෙල්ලා. මේක හරි ගසන්න ඉක්මනට. මම තව ටිකක් කතා කරන්න. දැන් තේරුම් ගත්තා. හරි ගසන්න. මම හදන්න කලින් හොඳයි. රයිට් මම ඔයාලට තව දෙයක් කියනවා. දැන් ඔයාලට හිතා ගන්න සලස්වනවා අපි මේ ප්‍රස්තාරය වමට හෝ දකුණට නොයා ඉහළට හෝ පහළට ගියොත් පුතේ මෙන්න මේ අගය වෙනස් වෙන්නේ නැහැ. එතකොට වෙනස් වෙන්නේ උඩරිම හෝ අවම අගය පමණයි. පැහැදිලිද? තේරුණාද කියන එක? ඔව්. මේ අහන්නකෝ. මෙහෙම තියෙන ප්‍රස්තාරය රයිට්? මෙහෙම තියෙන ප්‍රස්තාරය ඒකක දෙකක් පහළට කිව්වොත් ඍණ 4 අවමගේ ඍණ 4 තියෙන්නේ ඍණ 5ට එනවා. ඒකකයයි ඍණ 6ට එනවා. ඒකක දෙකයි. අන්න ඒකක දෙකක් පහළට උත්තරණය වුණා. එතකොට x ධන 2 සම්පූර්ණකයේ වර්ගය වෙනස් වෙන්නේ අවම මේ ප්‍රස්තාරය මෙහෙම තියලා අපිට පුළුවන් ඕනනම් ඒකක කීපයක් පල්ලෙහාට අරන් යන්න පහළට. එහෙම අරන් යනකොට y සමානයි x ධන 2 සම්පූර්ණකයේ වර්ගය කියන එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැනට තිබිච්ච අවමගේ ඍණ 4යිනේ ඒකක දෙකක් පහළට ගියොත් මෙතන අවමගේ ඍණ 6ක් වෙනවා. නැවත මේ ප්‍රස්තාරය අපි ඒකක කීපයක් ඉහළට ගත්තොත් අපි හිතමු ඒකක 4ක් ඉහළට ගත්තයි කියලා. එතකොට ප්‍රස්තාරයේ ඒත් y සමානයි x ධන 2 සම්පූර්ණකයේ වර්ගය වෙනස් වෙන්නේ අවමගේ බිඳුවක් වෙනවා. අවමගේ බිඳුවක් වෙනවා. දැන් මම හිතන්නේ මේ උත්තරණය කරන වචනේ බොහොම අපූර්වට පැහැදිලි වෙන්න ඇති. නේද? ඔව්. රයිට්. අපි එතනින් ඒක වැඩි නතර කරනවා යනවා ඊළඟට දෙවනි ගානට. දැන් පුතේ හතන්ට ගන්නකො මට වෙන්නේ. ඔව් ගන්න. කුඩා කරන්න. මුළු බෝඩ් එකම ගන්න. රයිට්. අද ඔයාලම තුඩි කරගන්න. දැන් මේ රයිට් අපි එතනින් ඒ ගාන නවත්තනවා වැඩද ඉවරයි ගාන සම්පූර්ණ විස්තර පුතේ දෙවනි ගානට යමු දෙවනි ගානේ දෙවනි ගානේ ප්‍රදේශයක් අඳුරු කරන්න එහෙම තියෙනවා ඒක පොඩ්ඩක් ඔයාලට මම හිතන්නේ ගැටලු සහගත ඇති පුතේ ඉක්මනට පාඩමට ජොයින් වෙන්න තම 16යි 17යි ඉන්නේ මම මේක අයින් කරනවා දැන් පුතේ ඊළඟට මන් දුන්නු දෙවනි ගානේ පොඩක් අහගන්න එක y සමානයි 3යි y සමානයි 3යි අඩු කිරීම x එකතු කිරීම භාගය සම්පූර්ණකේ වර්ගය අනුරූපිතයේ ප්‍රස්ථාරය ඇඳීමට සකස් කළ අසම්පූර්ණ අගය වගුවක් පහත් දැක්වේ. දැන් ළමයි මෙතන x එකතු කිරීම භාගයනේ සම්පූර්ණ වර්ග කියලා තියෙන්නේ. අනික වර්ගය අඩංගු පදේ ලකුණ ඍණනේ. වර්ගය අඩංගු පදේ ලකුණ ඍණ නිසා මේක මොන ප්‍රස්ථාරයක්ද? උපරිම අගය එකක් වෙන්න ඕන.
ධන භාගයයි නම් මේකේ විලෝමය නැත්නම් මේකේ ප්‍රතිලෝමය ඍණ භාගය x සමානයි ඍණ භාගය වෙනවා සමතිකක සමීකරණය. ඊට පස්සේ මේකේ උපරිම භාගයේ ධන 3යි. නේ? මේකේ වර්තන ලක්ෂ්‍ය කණ්ඩාංග ඍණ භාගයයි ධන 3. ඒ ටික ඔක්කොම අපිට මේ අනුරූපිතය දිහා බලලා කියන්න පුළුවන්. අපි ඒක ඉගෙන ගත්තා ඊයේ හැකියාව හොඳටම ගත්තා. අපි දැන් ඒ ටිකත් මෙනෙහි කරලා දැන් බලමු ගාන හදන්න මොකද කියන්නේ කියලා. x වලාගේ ඍණ 3/4යි. ඒ කියන්නේ වසම x වලාගේ ඍණ 3/4යි ඍණ 2/4යි ඍණ 1/4යි ඍණ භාගයයි ධන භාගයයි ධන 1/4යි ධන 2/4යි කියන ඔන්න x වලාගයන් ටික දීලා තියෙනවා අපිට. අදාළ y වලාගයන් කිහිපයක් දීලා තියෙනවා. y වලාගය ඍණ 6 ඍණ 1 ස්තනක් ධන 3 ස්තනක් ඍණ 1 සහ ඍණ 6. හරි නේද? මේක තමයි අගේ වගුව ළමයි. ඔන්න මේක තමයි මොකද්ද අගේ වගුව ඔන්න අගේ වගුව. පළවෙනි කොටස අයන්න කොටස 1 x සමානයි ඍණ 1/4 හා x සමානයි ධන භාගය වන විට y සමානයි 3යි අඩු කිරීම x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගයේහි y හිය කියන්නේ මොනවද? ඒ කියන්නේ මේ හිස්තැන් දෙක පුරවන්න කියලා කියන්නේ. x සමානයි ඍණ 1/4 වෙනකොටයි x සමානයි ධන භාග වෙනකොටයි අදාළ y වලාගයන් දෙක මේ හොයන්න කියන කතාව තමයි ඔය කියන්නේ අපිට. මේ අනුරූපීතේ y වලාගේ කියන්නේ මේ තැන් දෙක නේ. කීයද කියලා අපෙන් අහනවා. එතකොට අපි දැන් මේ යගේ ලැබුණේ x වලාගේ මෙතෙන්ද 3/4 ආදේශ වෙලා ඒ දෙක සුළු වෙලා වර්ග වෙලා 3න් ඒ සංඛ්‍යාව අඩු නම් පස්සේ මෙන්න උත්තරේ. දැන් නම් මෙතනගේ ලැබෙන්නේ කොහොමද? y සමානයි 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණ එකේ වර්ගය මෙතන x වෙනුවට ඍණ 1/4 එනවා. එතකොට කොහොමද දෙන්නේ බලන්නකෝ. 3යි ඍණ වරහන් තුලේ x කියන්නේ ඍණ 1/4යි ධන භාගයයි සම්පූර්ණ එකේ වර්ගය සමානයි. 3යි ඍණ 1/4 ඍණ භාගය ධන. පුතේ 1/4 ඍණ භාගය ධන. එතකොට ඍණ ධන ලක්ෂණ අසමානයිනේ. විශාලකෙන් කුඩා එක අඩු කරනවා. 1/4කින් භාගයක් ගියාම 1යි. මොන එකයිද? එතන තින්නේ 2. x සහ y අක්ෂ දිගේ ලොකු කොටු දෙකක් එකක් ලෙස පරිමාණයගෙන ප්‍රස්ථාරය යන්නේ. ඇඳපු ප්‍රස්ථාරය අපි ගාව තියෙනවා. මම ඒ කෙලින් බෝඩ් එකේ ගහන්නද එහෙම නැත්නම් අපි මෙතනින් ප්‍රස්ථාරය අඳිමුද? කාලේ තුල ගන්න පුළුවන් ප්‍රශ්නේ අඳිමුනේ. ආවමු. අන ප්‍රස්ථාරය අපි බෝඩ් එකේ ඇලෙව්වා. දැන් ඇලෙවට මුකුත් පේන්නේ නැහැ ඔයාලට. මම මේක ලොකු කරලා ගන්නම් පුතේ බලා ගන්න. right ඔන්න ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය පේනවනේ දැන් මම අඳපු එක නේද? ඔව්. ඕක තමයි මම ඔයාලට WhatsApp කරලා එව්වේ ළමයි. ඉතින් එතකොට ආයන්න කොටස ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරින් කියලා අහනවා ප්‍රශ්න කීපයක්. පොඩ්ඩක් බලා ගන්න. ප්‍රස්ථාරේ පොඩ්ඩක් ඇදයි කමන්න ඇදයි කියලා කියන්නේ මේ කැමරාව ප්‍රශ්නේ මට හදන්න බෑ.
උපරිම අගයත් එම ලක්ෂයේ කණ්ඩාංකත් ලියා දක්වන්න. මෙන්න පුතේ උපරිම අගය බලන්න හොඳට. ප්‍රස්ථාරේ පටන් ගන්න මෙතනින් දැන් ඉස්සෙල්ලා පටන් ගත්තේ උඩින් පටන් ගන්න පල්ලෙහාට ආවනේ. දැන් මෙතනින් පටන් ගන්න උඩට යන්නේ. මෙතනින් පටන් අරන් උඩට යද්දි y වල අගය ටික ටික වැඩි වෙනවා. බලන්නකෝ. මෙතනදී y වල අගය ඍණ 6යි, ඍණ 5, ඍණ 4. මගේ ඇඟිලි දෙකම දිහා බලන්න. ඍණ 3, ඍණ 2, ඍණ 1 බිඳුව, ධන 1, ධන 2, ධන 3 දක්වා. මෙන්න මෙතන තමයි උපරිම අගය. එහෙනම් උපරිම අගය මම දැන් බෝඩ් එකේ මම ලියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන්. උපරිම අගය ධන 3යි. වර්තන ලක්ෂයේ කණ්ඩාංක කියන්නේ පුතේ මෙන්න මෙතන කෙලින් හෝ වෙනකොට මෙතන තියෙන අගය ඍණ භාගයයි. එහෙනම් වර්තන ලක්ෂයේ කණ්ඩාංක කියන්නේ ඍණ භාගයයි ධන 3යි. මොකද්ද? ඍණ භාගයයි ධන 3යි. වර්තන ලක්ෂයේ කණ්ඩාංක. පැහැදිලි නේ? රයිට්. ඊළඟට ඒකේ දෙවෙනි කොටස y සමානයි x ප්‍රස්ථාරය. ඔබේ ප්‍රස්ථාරය මත මදින් මම ඒක ඇඳලා තින්නේ. y සමානයි x කියන්නේ කන් දෙන්න පුතේ y සමානයි x කියලා කියන්නේ x වලගේ එකයි නම් ළමයි y වලගේත් එකයි. හරිම ලේසි. x වලගේ දෙකයි නම් y වලගේත් දෙකයි. මට එතනින් ලියන්න බෑ පේන්නේ නැහැ වට මේ බෝඩ් එක මම කුඩා කරලා තියෙන නිසා x වලගේ 3යි නම් y වලගේ 3යි. මේ තියෙන්නේ ඍණ 1 බිඳුව බිඳුව ධන 1 ධන 1 ධන 2 ධන 2 ධන 3 ධන 3 ලක්ෂණ ලකුණු කරලා යා කරා. සරල රේඛාව පේනව නේද? හරි. ඒක හරි. ඊළඟට තුන්වෙනි කොටස එහි 3යි අඩු කිරීම x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය සමානයි x ට නේ පුතේ බිඳුවට. එතන x ට නේ මොකක්ද දෙන්න ඕන? බිඳුවට. පැහැදිලිද? ඒක මට මෙතන ලියා ගන්න ඉඩක් පන්දි මම කියන්නම් අහගෙන ඉන්න හොතර පුතේ. මොකද ලියන්න ඉඩක් මන්දි කියලා කියන්නේ බෝඩ් එක නෑ ඉඳ තියෙනවා ලිව්වට ඔයාලට පේන්නේ නෑ. මම කැමරාව මේ zoom කරලා තියෙන්නේ ප්‍රස්ථාරය විතරක්. එහි 3යි අඩු කිරීම x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය සමානයි x ට නෙවෙයි බිඳුවට. ගැළපෙන ලක්ෂ කීයක් තිබේද? එම ලක්ෂ වල කණ්ඩාංක ලියන්න. මට ඒක ලියන්න මම බෝඩ් එක අපහු ෆුල් ස්ක්‍රීන් එකට ගන්නවා. නැත්තම් මේක ලියන්න ඉඩක් මදි වෙනවා. පොඩ්ඩක් බලා ගන්න ළමයි. රයිට්. දැන් පේනවනේ? හරි. දැන් ඔයාලට ප්‍රස්ථාර නම් පැහැදිලිව පේන්නේ ප්‍රස්ථාරේ උඩාවට පේන්නේ. නමුත් බෝඩ් එක පේනවනේ. දැන් පුතේ ඔය දැන් තුන්වෙනි කොටසෙන් කියන්නේ මෙන්න මේකයි. දැන් අපි මම දෙන්න ගන්නම් තුන්වෙනි කොටසෙන් කියන්නේ අපි ප්‍රස්ථාරයේ ඇඳපු අනුරූපිතය ලියනවා. y සමානයි 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය. ඔන්න ඒක ඉස්සරහ ලියුවා. ඊළඟට දැන් අපිට මේ දීලා තියෙන්නේ මොකද්ද? 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය සමානයි. ඔතන දීලා තියෙන x කියලා x නෙවෙයි බිඳුව වෙන්න ඕන. 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය සමානයි බිඳුව වෙන්න ඕන. මෙතන x කියලා තමයි වරදිලා ලියලා තියෙන්නේ. ඒක බිඳුව වීතිය පුතේ. එතකොට ඔන්න ඔක තමයි දීලා තියෙන්නේ. දීලා අපිට කියනවා මෙන්න මේ මෙතන බිඳුව කියලා දීලා මේක තෘප්ත කරන ට ගැලපෙන නැත්නම් තෘප්ත කරන ලක්ෂ කීයක් තිබේද? එම ලක්ෂ වල කණ්ඩාංක මොනවද? ඒක හොයන්න. දැන් මේ කොටස සමානයි බිඳුවට ගැලපෙන ලක්ෂ කීයක් තිබේද? ඒවයි කණ්ඩාංක ලියන්න කියනවානේ. එතකොට හොඳට බලන්න පුතේ මෙන්න මේ කොටසයි එකම නෙවෙයිද? එකම නේද බලන්න හොඳට? සර්ව සමයි නේද? ඔව්. එහෙනම්
මේ y කියන රාශියයි මේ බිඳුව කියන රාශියයි දෙන්නම සමානලා තියෙන පුතේ එකම රාශියකට. එම නිසා y සමානයි බිඳුවයි. එම නිසා y සමානයි කීයද? බිඳුවයි. එම නිසා y සමානයි බිඳුවයි. එතකොට y සමානයි බිඳුවයි කියන්නේ x අක්ෂය. මොකද්ද? x අක්ෂය. මට දැන් ප්‍රස්තාවය චූටට පේන්නේ ඔයාලට ඉස්සර දැක්කනේ x අක්ෂය. හිතා ගන්නකො x අක්ෂය. x අක්ෂය සහ මෙන්න මේකට ඇඳු ප්‍රස්ථාරය කියන්නේ මේ වක්‍ර ප්‍රස්ථාරය ස්ථාන දෙකකින් ඡේදනය වෙනවා. මෙන්න මෙතන එක ලක්ෂයක්, මෙතන එක ලක්ෂයක්. මෙතන එක ලක්ෂයක්, මෙතන එක ලක්ෂයකට අර අන්ධයාට කියව වගේ තමයි පේන්නේ නැහැ පැහැදිලිව. මෙන්න මෙතන එක ලක්ෂයක් පුතේ. අනික් ලක්ෂය මෙන්න මෙතන. ලක්ෂ කීයක් තිබේද? ලක්ෂය දෙකකි. ලක්ෂය කීයද? දෙකයි. ලක්ෂ දෙකයි. ඇයි? y සමානයි බිඳුව කියන මේ රේඛාවට සහ මේ ප්‍රස්ථාරයට දෙකටම ගැලපෙන ලක්ෂය කියන්නේ මේ දෙකේම ඡේදන ලක්ෂය. එහෙම ඡේදන ලක්ෂය දෙකයි පුතේ. ඒවයි කණ්ඩාංක. මෙතන මේකේ කණ්ඩාංක හොඳට කියවන්න බලන්න. x වල කණ්ඩාංක කීයද? ඍණ 2යි කොටු දෙකක් දැවිලා තියෙන්නේ. ඍණ දෙකකයි කොටු දෙකයි. ඒ කියන්නේ ඍණ 2.2යි. එතකොට y වලගේ මෙහාටත් නැහැ මෙහාටත් නැහැ. බිඳුවයි. y වලගේ බිඳුවයි. අනිත් පැත්තෙන් මෙතන මෙහෙ මෙනකොට ධන 1කුයි කොටු දෙකක් නේද? එහෙනම් ධන 1.2යි. y වලගේ අනිවාර්යෙන් බිඳුවයි. මොකද මේක දිගේ මෙහාටවත් මෙහාටත් ගිල නැහැ. x අක්ෂය මතමනේ. x අක්ෂය මත y වලගේ බිඳුවයි. y අක්ෂය මත x වලගේ බිඳුවයි නේ. right. එතකොට ලක්ෂ දෙකයි මෙන්න ලක්ෂ දෙකේ කණ්ඩායම. අවබෝධ කරගත්තද වැඩේ? right. ඊළඟට අර තෘප්ත කරන ප්‍රදේශයක් තියෙනවා. මට ඒ ගැන විස්තර කතා කරන්න දීර්ඝ වශයෙන්. කතා කරන්න මේ ප්‍රස්තාරයෙන් අමාරු කතා කරන්නේ. මෙන්න මෙහෙම ප්‍රදේශයක් අසමානතා ප්‍රදේශයක් ගැන කියනවා දරුවනේ. අහගන්නකෝ. අසමානතා ප්‍රදේශයක් කියන මෙන්න මේ විදිහට x විශාලයි y x විශාලයි x කුඩායි y විශාලයි 3යි අඩු කිරීම x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය. මේ ටික නම් හරි. මේ ටිකේ තියෙන්නේ මේ ටික මොකක්ද තියෙන්නේ? මේ තියෙන්නේ පුතේ අපි අඳපු අනුරූපිත සමීකරණය. මේ xy ලක්ෂ දෙක xy කියන මේ අක්ෂ දෙක කියන්නේ දැන් මෙතන අසමානතා දෙකක් තියෙනවා. තේරුම් ගන්න අසමානතා දෙකක් තියෙනවා. එකක් තමයි x කුඩායි y කියන එක. පිළිගන්නවද ඒක? මෙන්න මෙතනින් මෙහා ටික අයින් කළොත් ඔන්න එක අසමානතාව x කුඩායි y. අනික් අසමානතාව මෙන්න මේක. මොකද්ද? y විශාලයි 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය. දැන් මම මෙතන ලියනනම් ඒක y විශාලයි 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය. ඔන්න ඒ දෙක ලිව්වා. ලියලා දැන් හොඳට තේරුම් ගන්න මේ අහන දේ. y කුඩායි x කියන්නේ මෙහෙම හිතන්නකෝ. අපි ගම්මු දැන් මම මේ ප්‍රස්ථාරේ ලක්ෂයක් ලකුණු කරොත් ඔයාලට පේන්නේ බොහොම කුඩාවට ප්‍රස්ථාරේ තියෙන්නේ. මම ඒක අපහු මතු කරගන්න මේ විදිහට 1.3 කියන ලක්ෂය ලකුණු කරවන්න. ප්‍රස්ථාරේ ලකුණු කරා 1.3 කියන ලක්ෂය. එතකොට දැන් y කුඩායි x නේ කියන්නේ. y සමානයි x කියන්නේ මේක අපි යන්නනේ ප්‍රස්ථාරය සරල රේඛාවක්. ඒ y සමානයි x. ඒතර y සමානයි x කියන සරල රේඛාවෙන් උඩ පැත්ත සහ පල්ලෙහා පැත්ත x කුඩායි y x විශාලයි y දෙකට වෙන් වෙනවා. අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන මෙන්න මේ ප්‍රදේශය කියන්නේ මේ රේඛාවෙන් උඩද පහළද කියලා. ඒ සඳහා අපි ගන්නවා මේ රේඛාවෙන් උඩ මේ 1 3 කියන ලක්ෂය. අරගෙන ඒක මෙතන දැම්මොත් 1 කියන්නේ x වලගේ
3 කියන්නේ y වලාගේ. එතකොට ඔයාලට තේරෙනවා එකට වඩා 3 විශාලයි. එහෙනම් මේ රේඛාවෙන් උඩ කියන්නේ x විශාලයි y. තේරුණාද? x විශාලයි y. මෙන්න මේ x සමානයි y කියන රේඛාවෙන් උඩ පැත්ත පුතේ මගේ මේ අත තියෙන පැත්ත x වලාගේ කුඩයි y වලට හේතුව ඒ පැත්තේ තියෙන අගයක් තමයි 1 3. ආදේශ කරනකොට x වලාගේ 1යි y වලාගේ 3යි. ඒතර ඇත්තටම එක කුඩයි 3 කෙනාගේ විශාලයි. ඒ නිසා x කුඩයි y වලට කියන අසමානතාව මේ රේඛාවෙන් උඩට හරියනවා. එහෙනම් ඔන්න මේන මේ එකටම යන අසමානතාවේ මේක තෘප්ත කරනවා මේ රේඛාවෙන් උඩ. පැහැදිලිද? තේරුණාද ඒක? ඊළඟට මෙන්න මේ අසමානතාව කියලා කියන්නේ මේවයි. දැන් මේක සමානතාවය කියලා කියන්නේ මෙන්න මේකනේ. y සමානයි 3 ඍණ x ධන භාගය සම්පූර්ණ කියවන්නේ. පුතේ y වලාගේ x වල මෙන්න මේකට සමාන වෙන්නේ තනි කරම මෙන්න මේ වක්‍ර රේඛාව උඩදී. ඕන් ඔය වක්‍ර රේඛාව උඩදී මේ අගයයි මේ පැත්තේ අගයයි අනිවාර්යෙන් තුලිතයි. අනිවාර්යෙන් තුලිතයි. මං කියන එක වැටහෙනවද මන්ද ඔයාලට පුතේ? මම කියන්නේ දැන් y සමානයි x කිව්වොත් සරල මට්ටමක් y සමානයි x කියලා කිව්වොත් මේ රේඛාවනේ. ඒ රේඛාව මත මොකක් ගත්තත් මෙන්න මේ රේඛාව මත මොකක් ගත්තත් පුතේ y වලාගේයි x වලාගේයි සමානයි. නේ? y වලාගේ x වලාගේ සමානයි. අන් ඒ වගේ මෙන්න මේ වක්‍ර රේඛාව මත මොන ලක්ෂය ගත්තත් ඒ රේඛාව මතදී y වලාගේයි x වලට මෙන්න මේ ටික සුළු වුණාන් පස්සේ නාගේයි දෙකම සමානයි. සමානයි කියන්නේ මේ රේඛාව මතදී සමානයි. එහෙනම් ඒ රේඛාවෙන් ඇතුළතදී එක්ක මේ අසමානතාව ඒ රේඛාවෙන් පිටපැත්තේදී මේ එහෙම නැත්නම් මේ අසමානතාව. ඒක ගැලපෙන්න ඕන. දැන් අපි ඒක හොයන්න යන්නේ. අපි ඒක හොයන්න මෙන්න මේ වක්‍ර රේඛාවෙන් එළියේ තියෙනවා අර අපි ඉස්සලා ගත්තු ලක්ෂයම 1 3. හොඳට බලන්න ඔයාලගේ ප්‍රස්තාරේ මේ වක්‍ර රේඛාවෙන් පිටපැත්තේ නේද තියෙන 1 3 ලක්ෂය. අපි ඒක මෙතෙන් ආදේශ කරලා බලමු මොකද වෙන්නේ කියලා. එතකොට ඒ ලක්ෂේ y වලාගේ 3යි. 1 3 කියන පුතේ රේඛාවේ ඒ ලක්ෂේ y වලාගේ කීයද? 3යි. මම කියව තේරෙනවද? 3යි. x වලාගේ ගන්න 3යි ඍණ x x කියන්නේ එතනදී 1යි පුතේ අපි ගත්තේ 1යි ධන භාගයයි සම්පූර්ණක වර්ගය 3 විශාලයි 3යි ඍණ 1යි භාගයයි 1/2යි 1/2යි කියන්නේ 2න් 3යි 2න් 3ේ වර්ගය 1/2 කියන්නේ 2න් 3යිනේ 2න් 3ේ වර්ගයයි කියලා කියන්නේ 3 වරක් 3 9යි 2 වරක් 2 4යි 3යි විශාලයි 3කින් අඩු කරනවා 4න් 9ක් කියන්නේ පුතේ 4න් 9ක් කියන්නේ 9ට 4 වත් 2යි ඉතුරු 1ක් 4න් 1යි 2යි 4න් 1ක් 3කින් 2යි 4න් 1ක් ගියාම 4න් 3ක් තමයි ඉතුරු වෙන්නේ. හරි නේද? 3 විශාලයි නේද 4න් 3ට වඩා? ඈ පුතේ 3 විශාලයි නේද 4න් 3ට වඩා? ඒ කියන්නේ මෙන්න මේ රේඛාවෙන් පිටපැත්තේදී මේ අසමානතාව ගැලපෙනවා. කොයි අසමානතාවයේද? මෙන්න මේ අසමානතාවය. මේ සරල රේඛාවෙන් උඩදී මේ අසමානතාව ගැලපෙනවා. එහෙනම් අසමානතා දෙකක් සම්බන්ධ වෙනවා මම මේ කොටු කරන අපිට දුන්න ප්‍රශ්නේදී. අසමානතා දෙක තමයි x වලාගේ කුඩයි y විශාලයි 3යි ධන ඍණ x ධන භාගයේ සම්පූර්ණකේ වර්ගය. ඒතර එතන අසමානතා දෙකක් තියෙනවනේ. ඒ අසමානතා දෙක පිළිවෙලින් තෘප්ත වෙනවා මේ රේඛාවෙන් උඩදී සහ මෙන්න මේ වක්‍රයෙන් පිටපැත්තේදී. දෙකටම පොදු ප්‍රදේශය තමයි මම පාට කරේ. මම පාට කරපු එක අපහො පෙන්නන්නම්. ටිකක් කුඩා කරලා පොඩ්ඩක් බලා ගන්න. විශාල කරලා පොඩ්ඩක් බලා ගන්න ඉතින්. තේරෙනවද? ඕකේ දැන් අපි පාට කරලා තියෙන්නේ තේරුම් ගන්නද?
පාට කරලා තියෙන පුතේ මේ රේඛාවෙන් උඩ කියන්නේ x වලගේ කුඩයි y ට වඩා. ඔන්න එකක් ඈ. මේ වක්‍ර රේඛාවෙන් පිටපැත්ත කියලා කියන්නේ y වලගේ විශාලයි 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගයට වඩා. එහෙනම් ඒ දෙකම තෘප්ත වෙන්නේ මේ රේඛාවෙනුත් උඩ මේකෙනුත් උඩ දෙකටම පොදු ප්‍රදේශය තමයි පාට කරන්නේ. හරියට තේරුම් ගන්න වැඩි. පැහැදිලිද? කරන්න තියෙන උපරිම මට්ටමෙන් පැහැදිලි කරාවක. right. දැන් පුතේ ඔයාලට ගැටලුවක් තියෙනවද මේ දැන් y සමානයි x කියන්නේ මෙන්න මේ රේඛාව නම් මෙන්න මේ රේඛාවනේ y සමානයි x කියන්නේ මේ රේඛාවෙන් උඩ තමයි x කුඩයි y කියන්නේ. ඒක පැහැදිලි කරගන්න මම පොඩ්ඩක් අහගන්න ආයෙ මම තේරුම් කරනවා මේක ඔයාලට පැටලිලා නැහැ හරියටම. මම මේ රේඛාවට උඩින් මෙන්න මේ ලක්ෂය මම මේ ඇඟිල්ල තියෙන ලක්ෂය පේනවද ඔයාලට ගත්තා. පුතේ ඒකේ x වලගේ 1යි මෙතන x වලගේ 1යි පුතේ එතන y වලගේ 3යි. එතකොට මෙතන අසමානතාවය වලට පේන්නේ x වලටයි y වලටයි 3 1 සහ 3 දැම්මොත් එම x වලට 1යි නම් y වලට 3ක් දැම්මොත් y වලගේ විශාලයි නේද? y වලගේ විශාලයි. ඒ කියන්නේ මේ රේඛාවෙන් උඩදී x කුඩයි y කියන අසමානතාව y සමානයි 3යි ඍණ x කුණකේ වර්ගයේ සමීකරණය තෘප්ත වෙනවා. දෙපැත්ත තුලිත වෙනවා. ඒකට මොනාගයක් හරි අරගෙන අර සමීකරණයට දාලා සුළු කරගත්තන් පස්සේ එනාගයයි y ඒ ලක්ෂයේ y වලගේ දෙක සමානයි. එතකොට මේ රේඛාවෙන් ඇතුලේදී අර සමීකරණය තෘප්ත කරන්නේ සහ මේ රේඛාවෙන් පිටතදී ඒ සමීකරණය තෘප්ත කරන්නේ. එතකොට ඒක නොකරන බව අපි කොහොමද කියන්නේ ඒක නොකරන බව කොහොමද පැහැදිලිනේ. එතකොට මේ වගේ පැත්තක් ගත්තොත් ඒ කියන්නේ මේ වක්‍ර රේඛාවට පිටපැත්තෙන් මේ 1 3 කියන ලක්ෂය අරගෙන අපි ඒක අපේ අර ප්‍රස්ථාරයේ ඇඳලා තියෙන අනුරූපීතර ආදේශ කරනවා. අපි ඉස්සලා ආදේශ කරේ මම අපේ කරන් පෙන්නන්නම් වට පොඩ බලා ගන්න ලක්ෂය 1 3 1 3 කියන්නේ වක්‍ර රේඛාවට උඩ පැත්ත. හරි ඔන්න දැන් අපව මම මේක මුළු මේ බෝඩ් එකෙන් පේන සැලැස්සුවා. දැන් බලා ගන්න පුතේ මම කියන්නේ ඔයාලට දැන් ආයි මම লীලා පෙන්නන්න මුලේ දා ගන්න එක. මුලේ ඉඳලා লীලා පෙන්නන්නම් අහගන්න. මේ ඔක්කොම ටික මම කරනවා. මකලා මුද්දට තේරුම් ගන්න උත්සාහ කරන්න පුතේ. මකලා ඔන්න අපිට දීලා තියෙන අසමානතාව ගාන 4 වෙනි කොටස x කුඩයි y විශාලයි 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණ එකේ වර්ගය. කොහොමද යතින්නේ? මෙන්න මේ අසමානතා දෙකම තෘප්ත කරන ප්‍රදේශය නැත්තම් මේ අසමානතාව තෘප්ත කරන ප්‍රදේශය ඔබේ කණ්ඩායම තලයේ මත අඳුරු කර දක්වන්න ඔක තමයි කියන්නේ. එතකොට පුතේ අපි මේක අසමානතා දෙකට ගන්නවා. මේ ඉරේ මෙහෙම ගත්තොත් එහෙම මේ පැත්ත කියන්නේ x කුඩයි y. ඊට පස්සේ මේ ඉරෙන් ගත්තොත් එහෙම එහා පැත්ත ඒ තමයි y විශාලයි 3යි ඍණ කියන්නලා x ධන භාගය සම්පූර්ණකේ වර්ගය. මේ මොකද පුතේ ප්‍රස්ථාර පාඩමේදී අනිවාර්යෙන් මේ වගේ උපරිම තට්ටමට ගිය කොටසක් එනවාමයි හැමදාම. බොහොම ගැඹුරින්ම තේරුම් ගන්න මේ කියන එක හොඳටම. දැන් එතකොට ඔයාලා මෙතන මේ බද්ධ වෙච්ච අසමානතාව තුළ මෙන්න මේ අසමානතා දෙකම තියෙනවා කියලා පිළිගන්නවද? පුතේ මේ බද්ධ වෙලා තියෙන අසමානතාව තුළ වෙන් කරගත්තොත් මේ අසමානතා දෙක තමයි තියෙන්නේ.
එතකොට දැන් මේකට අදාළ x සමානයි y සහ y සමානයි 3යි ඍණ x ධන භාගයයි සම්පූර්ණකේ වර්ගය කියන ප්‍රස්ථාර දෙකම අපි දැනට මේ වෙනකොට මේ කණ්ඩායම් තලෙ මත ඇඳලා තියෙන්නේ. y සමානයි x කියන්නේ රේඛාව, y සමානයි 3යි ඍණ x ධන භාගයේ සම්පූර්ණ වර්ගය කියන්නේ මේ වක්‍ර රේඛාව. පැහැදිලිද? ඔව්. එතකොට මේ අසමානතා දෙකම තෘප්ත කරන ප්‍රදේශය හොයාගන්නේ මෙහෙමයි. y සමානයි x මේ රේඛාවෙන් උඩදී y වලගේ x වලගේ කුඩයි y ට. ඒ කියන්නේ y වලගේ විශාලයි කියන්නේ. ඒ කියන්නේ මේ අසමානතාව තෘප්ත කරන පුතේ මේ සරල රේඛාවෙන් උඩදී. ඒක අපි හොයාගත්තා ඉස්සලා මොකද මෙන්න මේ ලක්ෂය 1 3කින් ලක්ෂය නම් මෙතන 1 3 කියන්නේ x වලගේ 1යි y වලගේ 3යි. කොහොමදත් 3යි කියනගේ විශාලයි. එතකොට ඒ රේඛාවෙන් උඩදී x කුඩයි y කියන අසමානතාව තෘප්ත වෙනවා. පැහැදිලි? අනිත් ප්‍රදේශය කියන්නේ මේ වක්‍ර රේඛාවෙන් ඇතුළ එක ප්‍රදේශයක් පිටපැත්ත එක ප්‍රදේශයක්නේ. පිටපැත්ත ප්‍රදේශයේමනේ තියෙන 1 3 ලක්ෂයක්. අපි ආන්ගේ 1 3 කියන ලක්ෂ දෙක අරගෙන කියන්නේ 1 3 ලක්ෂ දෙක ගත්තා කියන්නේ මේ වක්‍ර රේඛාවට පිටපැත්තේ තියෙන ලක්ෂයක් අරගෙන මේ අසමානතාවට මොන ආකාරයෙන්ද ගැලපෙන්නේ කියලා වෙනවා. 1 3 ලක්ෂය ගත්තොත් y වලගේ 3යි. x වලගේ 1යි. මේ මෙතන x වලගේ 1යි. x නෑ y වලට වගේ නිකම්ම උත්තරේ ටක් ගාලා එන්නේ x වල එයාට භාගයක් එකතු වෙලා ඊට පස්සේ ඒක වර්ග වෙලා ඊට පස්සේ 3න් එයාගේ අඩු වුණොත් තමයි අදාළ උත්තරේ එන්නේ. එතකොට 1යි භාගයයි කියන්නේ 1/2යි. 1/2යි කියන්නේ 2න් 3යි. 2න් 3ේ වර්ගය ගන්නකොට 3 වරක් 3 9 2 වරක් 2 4යි. මෙතන එනවා 9යි ඉරයට 4ක්. අඩු කිරීම 3ක්. නෑ අපි ඉන්නේ 11 6 7 නෙවෙයි දැන් පුතේ 11 ඉන්නේ. 3කින් 4න් 9ක් 50න් අඩු කරගන්න පුළුවන් වෙනවා. 3කින් අඩු කරනවා 4න් 9ක් කියන්නේ මිශ්‍ර සංඛ්‍යාව කරොත් 2යි 4න් 1ක්. 2යි 4න් 1ක් අඩු කරොත් 3කින් උත්තරේ 4න් 3යි. ඒතර 4න් 3ක් මේ පැත්තට එනවා. 3ක් මේ පැත්තට එනවා. කෙලින්ම තියෙන අසමානතාවට එහෙම්ම හරියටම උත්තර දෙක හරියනවා. මොකද 3 කියන අගය විශාලයි. 4න් 3 කියන අගයට වඩා. ඒ කියන්නේ මේ වක්‍ර රේඛාවට පිටපැත්තෙන් තියෙන 1 3 කියන ලක්ෂය මෙන්න මේ අසමානතාවත් ගැලපෙනවා. එතකොට පුතේ මේ අසමානතා දෙකම ගැලපෙන්නේ කොහොමද? මේ රේඛාවෙන් උඩ සහ මෙන්න මේ වක්‍ර රේඛාවෙන් පිටපැත්ත. ඒ දෙකම තෘප්ත කරන ප්‍රදේශය තමයි මම පාට කරලා පෙන්නන්නේ. දැන් මොකද කියන්නේ? තේරෙනවද? හරිනේ? දැන් තේරෙනවද පුතේ? රයිට්. මට එක එක්කෙනා අනිත් මේ මූණු නම් දාලා පෙන්නනවා මේ මූණු දාලා පෙන්නනවා. එතකොට මේ YouTube එකේ මේ සිම්බල් එක දාතන ඒව දාන්න එපා. ඔයාලට මොනවාරි දැනෙන දෙයක් මේ ගැඹුරු දෙයක් මේ කතා කරන්න පුතේ. මේ සම්බන්ධයෙන් මොකක්ද දැනෙන දෙයක් මට ටක් ගාලා කියන්න. කොටස් දෙක කතා කළ ඉවරයි පැයක් ගියා. රයිට්. මේක හරිනේ දැන්. පෙරලා ගන්න ටියුට් එකේ පිටු අංක 24 අග්ගල පෙරලාන පුතේ ටියුට් එකේ පිටු අංක 24 ඒකේ තියෙනවා 6 වෙනි ගාන. ඍණ 1යි කුඩයි x කුඩයි 5. වසම තුල ඒ කියන්නේ x වල සීමාව තුල අඳින ලද ප්‍රස්ථාරයක් පහත දැක්වේ. ඒ ප්‍රස්ථාරයට අදාළ අනුරූපිතේ අනම්මනම් කිසිම දෙයක් දීලා නැහැ. දීලා තියෙන එකම දේ තමයි පුතේ වසම. ඍණ 1 ඉඳන් ධන 5 දක්වා වසම තුල. එඳු ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. හැබැයි ප්‍රස්ථාරය දිහා බලන අපිට පේනවා පුතේ අවමගයක් තියෙන්නේ. අවමගයක් නම් වර්ග අඩංගු පදේ ලකුණු ධන. අවමගයේ ඍණ 4යි. සම්මිතික අක්ෂයත් හොඳට බොහොම ලස්සනට පේනවා මේකේ. x අක්ෂයේ ඡේදන එකක් තියෙන ලක්ෂ දෙකක් පේනවා. ගොඩක් කරුණු පේනවා මේ ප්‍රස්ථාර දිහා බලලා. ඒක දිහා බලලා මේ දක්වා ඉගෙනගත්තු කරුණු උදව් කරගෙන පල්ලෙහා තියෙන කොටස් ටික කරන්න ඕන ඕගොල්ලෝ. ඒක තමයි තියෙන අභියෝගය. පටන් ගන්න වැඩි. ඒ ප්‍රස්ථාරය දැන් ප්‍රස්ථාර කඩදාසියක අඳින්න අවශ්‍ය නැහැ.
කොටස් ටික ලියාන උත්තර ලියන්න පටන් ගන්න ඉවරයි. දැන් නම් කළා. කරන්න පුළුවන් පැහැදිලිවම ඔක්කොම ටික මේ වෙනකොට
ඉවරයිද ළමයි? ඉවරයි සර්, හරි සර්, ඉවරයි සර්. ඕකේ සර්. රයිට් බලමු අපි දැන් මම මේකේ මේ ආපහු මතු කරන්න ඕනේ නැහැ නේද පුතේ? මේ ප්‍රස්තාරය ආපහු ලොක් කරලා ගන්න වේද ඕනද? එම අරන් කියන්න වේද? ඈ හරියට මම නම් පොත බෝඩ් එකේ ඇලෙව කොච්චරලා තියෙයිද දන්නේ නැහැ. එතකොට ඒක අපි ප්‍රස්තාරේ ගමු හොඳට පේන මට්ටමට. රයිට් දැන් ඔහොම තියෙදි බලා ගන්න පුතේ. ඔන්න ප්‍රස්තාරය. මේකේ එක කොටසකින් අහනවා මේක හෙල වෙනවනේ. රයිට් එක කොටසකින් අහනවා අපෙන් මේකේ අවමගේ අහන්න පුතේ. අවමගේ අහනවා. අවමගේ බලලා කියන්න මෙතනින් බලලා කියන්න පුළුවන්. නැටක් ගාලා වල පේන හොද්දට පේනවා මේක. අවමගේ කීයද රින? ඔව්. ආශ්‍රිතයේ සම්මිතිකක්ෂ සමීකරණය අහනවා. සම්මිතිකක්ෂ සමීකරණය බලන්න හොඳට මෙතන මම මතු කරලා ගන්නවා x වලගේ. ඔන්න x වලගේ කීයද? ධන 2යි. එහෙනම් මොකද ශ්‍රිතයේ සමීකරණය x සමානයි ධන 2යි. අය මොකක්ද දන්නේ? ආවර්තන ලක්ෂයේ කණ්ඩාංක. ඒකත් පැහැදිලිව පේනවා බලන්න. කීයද? ඔය තියෙන්නේ. ඔව් 2යි ඍණ 4. එච්චරයි කියන්නේ නේ. ඊළඟ කොටසේ අපි වෙනම කතා කරන්න පුළුවන්. ඒකට දැන් ගැටලුවක් නැහැ. ඒකට අවශ්‍ය නැහැ ප්‍රස්තාරය ඔය විදිහට. දැන් බලා ගන්න ඊළඟ කොටස අපි කතා කරන හැටි. රයිට් දැන් හරි අහගන්න. එතකොට මේකේ ආගන්න පුතේ මේකේ 1 2 3 වෙනි කොටසෙන් කියනවා මෙම ප්‍රස්ථාරයේ ශ්‍රිතය y සමානයි x ධන a සම්පූර්ණකේ වර්ගයයි ඍණ c මෙහි a හා c පමණක් නියත වේ ආකාරයෙන් දක්වන්න. දැන් පුතේ
මේ ප්‍රස්ථාරය මෙහෙම ගන්නකොට අපි දැක්කනේ සමමිති කක්ෂේ සමීකරණ x සමානයි ධන 2ක් වුණා. මෙතන අවමගේ ඍණ 4ක් වුණා. සමමිති කක්ෂේ x සමානයි 2යි නම් සමීකරණේ එන්නේ y සමානයි x මේ සමමිති කක්ෂේ ධන 2යි නම් මෙතන ඍණ 2 සම්පූර්ණකේ වර්ගයක් වෙනව නේද? අවම අගේ ඍණ 4 නිසා මෙතන ඍණ 4ක් වෙනව නේද? ඔන්න දරුවනේ අපි මේ ප්‍රස්ථාරයේ අනුරූපිතය අර ගාන දිලා තියෙන ස්ටෑන්ඩඩ් එකෙන් අපි ලිව්වා y සමානයි x ධන a සම්පූර්ණකේ වර්ගයයි ධන b කියලා ධන ඍණ c කියලා දක්වන්න තියෙන්නේ. ඔහෙම දැක්කුවා. එතකොට a වලයි c වලයි අගයන් අපිට හොයන්න කියනවා. නෑ එහෙම කියන්නේ නෑ. ආකාරයෙන් දක්වන්න මෙච්චරයි ඒක උත්තරේ. මෙච්චරයිනේ. රයිට්. ඊළඟට අපිට කියනවා මේ ප්‍රස්ථාරය y සමානයි පළවෙනි තුන්වෙනි කොටස හතරවෙනි කොටස y සමානයි ax වර්ගයයි ධන bx ධන c ආකාරයෙන් දක්වන්න. මේ ප්‍රස්ථාරේ y සමානයි ax වර්ගයයි ධන bx ධන c ආකාරයෙන් දක්වන්න කියලා කියනවා. ඉතින් ඒක කරන්න නැවත අපි මෙයා ලියනවා. x ඍණ 2යි සම්පූර්ණකේ වර්ගයයි ඍණ 4 ලියලා x ඍණ 2 සම්පූර්ණකේ වර්ගයයි කියන්නේ x ඍණ 2යි වරක් නැවත මොකක්ද දරුවනේ x ඍණ 2 ඒක ලියන්න ඍණ 4 මේ ඍණ 4 වෙනම ලිව්වා. දැන් මේක ගුණ කරනවා xx x වර්ග x වරක් ඍණ 2 ඍණ 2යි x ඍණ 2 වරක් x ඒත් ඍණ 2යි x ඍණත් ධන දෙවරක් 2 4යි අවසානට මෙන්න මේ 4 ධන 4ට ඍණ 4 සුළු වෙනකොට x වර්ගයයි ඍණ 2යි 2යි 4යි x සමානයි y ට. ඔන්න මේ තත්ත්වෙට සකස් වෙනවා. තේරුණානේ? එහෙමයි ගන්න එක. ඒක තමයි ඔතනින් බලාපොරොත්තු වෙන්නේ. එතන මෙතන ඇත්තටම 100 අකුරක් එන්නේ නැහැ. c වලගේ බිඳුවයි. එච්චරයි ඊතර වෙන කොටස් නැහැ. දැන් තව පැය භාගයක් විතර කාලය අපිට තියෙනවා. මම ඒකෙදි අදත් අපිට උප්පරිම වශයෙන් වැදගත් වෙන තවත් තියරියක් ඊයේ ක්‍රමයටම කියලා දෙන්න හදන්නේ. ඒ සඳහා අපිට ගානක් අවශ්‍යයි. ලියා ගන්න මේ ගාන. මම කියන ගාන ලියා ගන්න පුතේ. y සමානයි අඬ y සමානයි x වර්ගයයි එකතු කිරීම 2යි x අඩු කිරීම 3 y සමානයි x වර්ගයයි ධන 2යි x අඩු කිරීම 3 ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීමට සකස් කළ අසම්පූර්ණ අගේ වගුවක් අසම්පූර්ණ අගේ වගුවක් පහත දැක්වේ. පහත දැක්වේ. එහි හිස්තැන සම්පූර්ණ කරන්න. අලුත් පිටුවකින් නේද පටන් ගත්තේ?
ඒකේ හිස්තැන පුරවන්න ළමයි ඉක්මනට. අපි ඊළඟ කොටස් දැන් ඕක දැන් අමුතුම ක්‍රමයකට ගාන යන්නේ. ඒ නිසා මේකේ මේ හිස්තැන සම්පූර්ණ කරන්නකෝ. ඉවරයිනේ. රයිට් බලාගන්න හිස්තැනට අගේ එන හැටි පුතේ. දැන් මෙතන හිස්තැනට එන්නේ y වලට අගයක්නේ. ඒ අගය එන්නේ මෙන්න මේ y වලට. ඒ සඳහා x වලගේ ඍණ 1යි. මෙතනටයි x වෙනුවට ඍණ 1 ආදේශ කරන සුළු කරගන්න නිවැරදිව මෙතන y වල අගයන. නේ ඔන්න බලාගන්න. y සමානයි x වර්ගයයි ධන 2x ඍණ 3 ලිව්වා. x කියන්නේ ඍණ 1යි. එහෙනම් මෙතන ඍණ 1 වර්ග එනවා. එකතු කිරීම 2යි ගුණ කිරීම x කියන්නේ ඍණ 1යි. ඍණ 3. ඍණ 1 වර්ගය කියන්නේ ඍණත් ධන 1යි. ධනත් ඍණත් ඍණ 2යි. තව ඍණ 3ක් තියෙනවා. ඍණ 2යි ඍණ 3යි ඍණ 5යි. ඍණ 5යි ධන 1යි කියන්නේ ඍණ 4යි. එහෙනම් මෙතෙන්ද එන අගය කීයද දරුවනේ? ඍණ 4යි. දැන් මම ප්‍රස්තාරය අඳින්නේ නැහැ. ඍණ 4 හරිද ඔයාලගේ අගය ගත්තද? ගත්තද අගය? අපි දැම්ම ප්‍රස්තාරය අඳින්නේ නැහැ පුතේ. රයිට්. ඊළඟට ඒ අගය ලබාගත් එකට පල්ලෙහායි ලියන්න මෙන්න මෙහෙම y සමානයි ඍණ x වර්ගයයි ඍණ 2යි x ධන 3 ශ්‍රිතයේ ප්‍රස්තාරය ඇඳීමට ශ්‍රිතයේ ප්‍රස්තාරය ඇඳීමට සකස් කළ අසම්පූර්ණ අගේ වගුවක් පහත දැක්වේ. අසම්පූර්ණ අගේ වගුවක් පහත දැක්වේ. රයිට්. එම වගුවේ හිස්තැන සම්පූර්ණ කරන්න. එම වගුවේ හිස්තැන සම්පූර්ණ කරන්න.
හරිනේ. එකෙත් හිස් තැන සම්පූර්ණ කරා. එහෙනම් එකත් බලා ගන්න පුතේ. y සමානයි ඍණ x වර්ගයයි ඍණ 2යි x ධන 3 ඔන්න ලිව්වා. දැන් ආදේශ කරමු. මෙතන හිස්තන තියෙන තැනට x y වලාගෙන හොයන්න කියන්නේ. ඒ කියන්නේ මේ y වලාගේ. ඒ සඳහා x වලාගේ දීලා තියෙනවා ඍණ 1. මෙතෙන්දයි ඍණ 1 ආදේශ කරන බලා ගන්න. ඍණ වරක් ඍණ 1 වර්ගය. ඍණ 2යි ගුණ කිරීම ඍණ 1යි ධන 3. ඍණ 1 වර්ගය කියන්නේ ඍණත් ධන 1යි. ධන 1 ඍණ ලකුණේ ගුණ වෙද්දී පුතේ ඍණ 1යි. ඍණත් ධන 2යි. ධන 3යි. 3යි 2යි 5යි. 5න් එකක් ගියාම 4යි ලකුණ ධන 4යි. නේද? ඔව්. දැන් ඊළඟට තුන්වෙනි කොටස ගානේ. තුන්වෙනි කොටස ලියා ගන්න. ඉහත අනුරූපිත දෙකෙහිම ප්‍රස්ථාර ඉහත අනුරූපිත දෙකෙහිම ප්‍රස්ථාර එකම කණ්ඩාංක තලයක අඳින්න. ඉහත අනුරූපිත දෙකෙහිම ප්‍රස්ථාර එකම කණ්ඩාංක තලයක අඳින්න. ඉහත අනුරූපිත දෙකෙහිම ප්‍රස්ථාර එකම කණ්ඩාංක තලයක අඳින්න. මම ඉතින් අඳින එක දිහා ඔයගොල්ලෝ බලන්න අවශ්‍ය නැහැ. ඊපස්සේ කතා කරමු අපි එක. දැන් ඔයාලගේ පාඩුවේ වැඩේ පටන් ගන්න පුළුවන් මේ දෙකටම ප්‍රස්ථාර එකම කණ්ඩාංක තලයක අඳින්න. ඒ සඳහා මෙන්න අහගන්නකො වසම වෙනසක් නැහැ. වසම එක සමානයි. ඍණ 4 ධන 2 ඍණ 4 ධන 2. වසම එක සමානයි. හැබැයි සහ වසම නැත්තම් y වලගේ ධන 5යි උපරිමගේ අවමගේ ඍණ 4යි. මේකේ අවමගේ ඍණ 4යි උපරිමගේ ධන ඍණ 5යි උපරිමගේ ධන 5යි. එතකොට y අක්ෂයේ මෙහාට ධන 5 ගන්නත් ඕන, පල්ලෙහාට ඍණ 5 ගන්නත් ඕන. 5යි 5යි 10යි. බැයිද? 10ක් ගන්න පුළුවන්. y අක්ෂයට ගන්න බැයිද? ලොකු කොටු දෙකක් ඒකක එකයි කියලා. ස්ථිර වශයෙන් x අක්ෂයට ගන්න පුළුවන්. y අක්ෂයට ගන්න බැයිද? පුතේ බැයිද පුළුවන්? ඒ පුළුවන්. මොකද දන්නවද? y අක්ෂයේ මේ අතර කොටු 26ක් තියෙනවා. දැන් මේ ඉහළට 5යි පල්ලෙහාට 5යි කියන්නේ 10යිනේ. 10 10 20යි. තවත් 6ක් ඉතුරුනවා. දෙපැත්තටම එකම පරිමාණය ගන්න පුළුවන්. ලස්සන ප්‍රස්ථාර දෙයක් අඳින්න බලන්න.
ඉවර දරුවනේ වැඩේ මේ එක්කෙනෙක් අහලා තිනවා සර් පාසල් ළඟදී පටන් ගන්න නැති වේද කියලා. ඉතින් පුතේ මෙහෙමයි. ඉතින් මට ගැන මුකුත් කියන්න එහෙම බෑ. මට අනාවකි පළ කරන්නත් බෑ. මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි තියෙන වාතාවරණත් එක්ක ඉතින් මට හිතෙනවා ළඟදී බැරි වෙයි. මොකද දැන් එකපාරට පෙරේදා මරණ 101ක් වුණා. ඊට කලින් තව 67ක් වුණා. ඊයේන පොඩක් අය අඩු වුණා. ඉතින් මේ පොඩි විචලනයකුත් තියෙනවානේ. ඒකත් එක්ක පොඩි ඇත්තටම දැන් පාසල් පටන් ගන්නවා කියන එක ටිකක් අවදානමක් තියෙනවා. ඒ නිසා ළඟදී පාසල් පටන් ගන්නෑ කියන්නේ ටියුෂන් ක්ලාසස් කොහොමවත් පටන් ගන්නෑ. පාසල් පටන් ගත්තත් පාසල් පටන් ගන්නත් මාසයකටවත් පස්සේ තමයි ටියුෂන් ක්ලාස් වලට අවසර දුන්නොත් දෙන්නෙත්. ඉතින් අපිට කොහොමටත් ඔබටත් සාමාන්‍ය පෙළ ලියන්න වෙයි බොහෝ විට මේ විදිහටම ගණිතය කරලා විෂය කරගෙන ඔන්ලයින් ඔස්සේ. ඉතින් ඒකයි අපි කියන්නේ දැන් මේ ඉතින් ඒකට හොඳට පේනවා දැන් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නේ 30 දෙනයි. ළමයි 30 ඉන්නේ මේ ඉස්සර විභාගයේ ළමයි ඉතින් පන්ති දන්නවනේ ළමයි සංඛ්‍යාව කීයද කියලා. බලයි පස්සේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. මම කියන්නේ දැන් මේ මගේ පණිවිඩයක් හරි දී ගන්න බෑනේ මේ පස්සේ බලනකොට ඔය ඉතින් අර චිත්‍රපටය බලලා ඉවරලා ඉතින් නළු නිලියතේ කතා කරන්න හම්බෙන්නේ නැහැ. නේද? ඒකයි මම කියන්නේ ඉතින් මම ඉතින් මට දැන් ගොඩ පන්නලා කියන්න බෑ විවිධ ප්‍රශ්න ඇති. ඒ කියන්නේ ෆෝන් ප්‍රශ්න ඇති. මේ එක ෆෝන් එකක් ගෙදර දෙන්නේ 3 දෙනෙක් ඔන්ලයින් යනවා. ඊට පස්සේ ෆෝන් එක තමයි ගෙදර නැතුව තාත්තා වැඩට ගිහිල්ලා මොකක් හරි එහෙම. ඒ වගේ හේතු ඇති. ඉතින් මම කියන්නේ මෙහෙමයි. පන්ති ළමයි 250යි නම් 250න් ළමයි 220කට මේ ප්‍රශ්නේ එහෙම තියෙනවා. ඒ විදිහටම. ඒතර 30කට විතරයි ඒක සාධාරණ වෙලා තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙනවා. ඒ ඉන්න ඉතින් මට ඉතින් අපිටත් ලොකුවටම ගැම්මක් එන්නේ නැහැ. ඔහි කරන යනවා ඉතින් අර නියන් අර කළ යුතු නිසා කරන යනවා. නැත්නම් මෙතන ළමයි 100ක් විතර බලවලා හිටියා නම් මේක අපිට ලොකු ආසාවක් ඇති වෙනවා පාත්‍ය බොහොම ලස්සනට කරගෙන යන්න. උනන්දුවක තරම තමයි ඉතින් පේන්නේ. පාසල් ආරම්භය සම්බන්ධ ඉතින් මට නම් මෙහෙමයි අම්මා. මට දැනෙන්නේ මං කියන්නේ අපිට මොකුත් ලොකුවට කියන්න මේක එලිට යන කතාවක් වෙනවනේ. මේ අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. ඉතින් රටේ තියෙන තත්ත්වයක් එක දැනට මට නම් හිතන්න බෑ තියෙන තත්ත්වය මෙහෙම ළඟදී මේ ආසන්න දිනයක පුළුවන් වෙයි කියලා. දිනම කවුන මේකයි කියලා කියන්නත් බෑ. මේ දැන් අපිට මෙහෙමයි කලන DJ අපි දෙන ළඟින්දලා කතා කරොත් පුතේ මට කියන්න පුළුවන් මේ වකවානුවත් වෙයි. නමුත් මෙහෙම කියන්න බෑ කතාව ඈ. right දැන් ප්‍රස්තාර්ථක අපි අඳුම් පොඩක් අහගන්න. ඍණ 4 ධන 5 ඍණ 4 ධන 5 මේ තියෙන ඍණ 4 ධන 5 ඍණ 3 බින් හරිනේ ඍණ 3 බිඳුව මෙතන පුතේ හරි ඍණ 2 ඍණ 3 කියන්නේ ළමයි ඔතන ඍණ 3 බිඳුව නෑ ඍණ 2 ඍණ 3 ඍණ 1 ඍණ 4 කියන්නේ ඔතන ඍණ 3 බිඳුව නෑ බිඳුව ඍණ 3 1 බිඳුව 2 5 ඔන්න ලක්ෂයන් ටික අපි දැන් මේක සුමට වක්‍රය ගමු
ඔන්න සුමට වක්‍රය. පැහැදිලි නේද? සුමට වක්‍රය බලා ගන්න පුතේ. මෙතන මේ හරි පොඩි වෙනසක් තියෙනවා වගේ මට පේනවා. හරි ඒක හරි. මොකක්ද ඒක? y සමානයි කියන්නලානේ. x වර්ගයයි ධන 2යි x ඍණ 3. අනෙක් අතට ඊළඟ එක ඍණ 4යි ඍණ 5 කියන්නේ දරුවනේ මෙහි එතන විතර ඍණ 3යි බිඳුව ඍණ 2යි ධන 3 ඍණ 1යි ධන 4 බිඳුවයි 3 1යි බිඳුව 2යි ඍණ 5 නේ. අපි දැන් මේ ටික යා කර බලගන්න. රයිට්. ඔන්න ඒ ප්‍රස්ථාරය. දැන් ඔයාලට නිකමට හිතුනේ නැද්ද මොකටද මේ ප්‍රස්ථාර දෙකම එකම කණ්ඩාංග තලයක ඇන්දේ? මොකද්ද මේ ප්‍රස්ථාර දෙකේ අනුරූපිත දෙකේ සම්බන්ධය? චුට්ටක් බලමු පොඩ්ඩක් අපි මොකක්ද සම්බන්ධය කියලා. පුතේ මේ ප්‍රස්ථාර දෙකේ රයිට් අපි මෙහෙම කරමුකෝ. අනුරූපිත දෙහ නොබලයිමු. ප්‍රස්ථාර දෙක දිහා බලමු. ප්‍රස්ථාර දෙකේ ඔයාලට කියන්න තියෙන වැදගත්ම ලක්ෂණයක් දෙකක් තුනක් විතර කියන්න බලන්න. එක මේ ප්‍රස්ථාර දෙකම y අක්ෂයේ ඡේදනය කරන්නේ එකම ලක්ෂය. ඍණ 3ේදී ධන 1ේදී. බලන්න හොඳට පොඩ පුතේ මේ ප්‍රස්ථාරයත් y අක්ෂ x අක්ෂය x අක්ෂයේ ඡේදනය කරන්නේ ඍණ 3ේදී මේ ප්‍රස්ථාරයත් ඍණ 3ේදී සහ ධන 1ේදී ධන 1ේදී. එහෙනම් එක ලක්ෂණයක් තමයි දරුවනේ ප්‍රස්ථාර දෙකම x අක්ෂය එකම ලක්ෂ්‍ය වලදී ඡේදනය කරයි. ඡේදනය කරයි. අංක 2 ප්‍රස්ථාර දෙකේම සමමිතික අක්ෂය එකම නේද බලන්න. අපි සමමිතික අක්ෂය ගහමුකෝ කොළ පාටින් ඈ. මේ බලන්න හොඳට. ඔන්න පුතේ ප්‍රස්ථාර දෙකේම සමමිතික අක්ෂය එකක්ම නේද බලන්න හොඳට. ඔන්න. එහෙනම් මොකක්ද දෙවෙනි ලක්ෂණය? ප්‍රස්ථාර දෙකේම සමමිතික අක්ෂය එකක් වේ. ප්‍රස්ථාර දෙකේම සමමිතික අක්ෂය එකම වේ. ප්‍රස්ථාර දෙකට නේ සමමිතික අක්ෂය එකක්මයි. ඉතින් අපිට තව ලක්ෂණ දැන් ටික ටික අර මේ ලොතරැය සූර්ලා දිනුම මතු කරනවා තව ලක්ෂණ ඉතින් මේක හොයාගන්න පුළුවන්. එකක් තමයි අහගන්නකෝ එකක් තමයි අපි මේක තව එකක් ලියන්න බැරිලා තියෙනවා අපිට. මොකක්ද ලියන්න බැරි උනේ? ලියන්න බැරි වුණ දේ තමයි පුතේ මෙන්න මෙතන මොකද්ද? y සමානයි ඍණ x වර්ගයයි ඍණ 2යි x ධන 3 කියන එක ලියන්න බැරි නෝ. ඒක හරිය.
එකක් තමයි තව ලක්ෂණයක් තමයි ළමයි දැන් කයි දෙකක් ලිව්වා තුන්වෙනි ලක්ෂණය y සමානයි x වර්ගයයි ධන 2යි ඍණ 3 අනුරූපිතයේ ප්‍රස්ථාරය නෙමෙයි තියෙන්නේ අවමගේ ඒකේ y සමානයි ඍණ 2ක් වනකොට x වලගයන් ගන්න y සමානයි ඍණ 2 රේඛාව ගැහුවා ගහලා එතන ඉඳන් ලම්බකයක් ගන්නවා x අක්ෂයට x අක්ෂයට right y සමානයි ඍණ 2 රේඛාව ගැහුවා එතන ඉඳන් ලම්බකයක් ගත්ත x අක්ෂයට මෙන්න මෙතන තියෙන පුතේ මේ ප්‍රස්ථාරය y සමානයි ඍණ 2ක් වෙනකොට x ළඟ මෙතනයි තේරුණාද ඊළඟට අපි මේ ප්‍රස්ථාරය y සමානයි ඍණ x වර්ගය ඍණ 2යි x ධන 3 ඒකේ y සමානයි ධන 2 බලමු ඒකේ y සමානයි ධන 2ක් වෙනකොට x ළඟ හොයන්න අර වගේම අපි y සමානයි 2 රේඛාව ගහනවා ඡේදන ලක්ෂයෙන් ලම්බකයක් ගන්නවා x අක්ෂයට අම්මා බලන්නකෝ එතකොට ඒ නාගියත් අතෙන්නමයි එන්නේ බලමු මෙතනින් ඒකෙදිත් එහෙමමයි ඒක අපිට ලියන්න ඕන නැහැ එහෙම දෙකුත් තියෙනවා තේරුම් ගන්න right මේවා මෙහෙම වෙන්න මොකද්ද මේ අනුරූපිත දෙක අතර සම්බන්ධතාව අනුරූපිත දෙකේ සම්බන්ධය මොකක්ද දන්න පුතේ මෙතන එක x වර්ගයේ සංගුණක එක මෙතනත් එකම තමයි මැද පදයේ සංගුණකයේ දෙකයි මෙතනත් දෙකම තමයි නියත පදයේ තුනයි මෙතනත් තුනම තමයි හැබැයි ලකුණු වෙනස් බලන්න මෙතන දන මෙතන ඍණ මෙතන දන මෙතන ඍණ මෙතන ඍණ මෙතන දන ආන් එහෙම වෙනකොට ප්‍රස්ථාර දෙකක මේ සම්බන්ධතාව බොහොම අපූර්ව විදිහට එනවා ඔක මේ දෙක විතරක් මේ සම්බන්ධතාවයේ තියෙන මේ සම්බන්ධතාවයේ තියෙන ඕනම අනුරූපිත දෙකක ප්‍රස්ථාර හැන්දොත් මේ ලක්ෂණ මෙහෙම සමාන වෙනවමයි මම කියන්නේ ඍණ 3 ධන 1ේදී නෙවෙයි අගයන් වෙනස් වෙයි ඡේදනය කරන වෙනස් වෙලා එකම අගෙද ඡේදනය වෙනවා තේරුණාද කියන එක පැහැදිලි වුණාද ඕක පුතේ මෙහෙමයි විභාග ප්‍රශ්නවල ඕක ලොකුවටම මේ සම්බන්ධතාව අභියෝගයට ලක් කරලා තියෙනවා ළමයි අතිබහුතරයක් ඒ කොටස් වල උත්තර ලියුවේ නැහැ ප්‍රස්ථාර ගන්න ලේසි කියලා අපි කියනවනේ ලේසි අතිබහුතර ලේසි හැබැයි ගන්න ලකුණු උපරිම 8යි 9යි 10යි දෙවෙනි ලකුණු දෙක ගන්නෙ නැහැ මෙන්න මේවායි කොටසක් තමයි දෙන්නේ බොහෝ විට ඒ අවසාන කොටසට ඉතින් ඔබට මම කියන්නේ අර දක්ෂයින් අතර සුභගයෙක් වෙන්න ඕන හේතුව දැන් පුතේ විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මට්ටම දැන් අපේ කාලේ තිබුණේ ලකුණු මට්ටම් කියලා කියන්නේ දැන් ඉතින් ස්කෝර් එකලා තියෙන්නේ ඔයාලට ඒක අවබෝධයක් තාම නැතුවත් මම හිතන්නේ අපේ විෂයන් 4යි විෂයන් 4ට ලකුණු හම් වෙනවනේ ෆිසික්ස් වලට මෙච්චරයි ලකුණු කෙමිස්ට්‍රි වලට මෙච්චරයි ලකුණු සූලොජි වලට මෙච්චරයි ලකුණු නැත්නම් කම්බයින්ඩ් ඔක්ස් මෙච්චරයි ඊළඟ බයෝ වලට මෙච්චරයි කියලා ලකුණු හම් වෙනවනේ විෂයන් 4ට ලකුණු 400න් 220ක් 230ක් 240ක් 250ක් 260ක් ගත්තොත් විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වෛද්‍ය විද්‍යාලයටම දිස්ත්‍රික්ක යනවා වෙනස් වෙනවා තේරුණා නේද ඉතින් අපේ අවුරුද්දේ 248ක් වුණා ඉංජිනේරින් කෑගල් දිස්ත්‍රික්කයෙන් 87 නෑ මට වැරදුනා ඒක බයෝ 248යි බයෝ පන්තික ළමයි කිටිය අපේ 247ක් තියෙන ළමයි එක ලකුණක් අහිමිච්ච නිසා ළමයාට පළවෙනි වතාවේ වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුණා. තව කෑගල් දිස්ත්‍රික්කේ මැක්ස් වලින් ගත්තේ 220න් 400න් 220ක් ගත්තා නම් 220 හො ඊට එහායි ලකුණක් ගත්තා නම් ඉංජිනේරින් ෆැකල්ටි යන්න පුළුවන්. අපේ පන්ති වල හිටියා ළමයෙක් නම ජයලත් ඌ ගානට 220ක් ගත්තා. ඉංජිනේරින් ෆැකල්ටි ගියා. 248න් මෙඩිසින් සිලෙක්ට් කරගත්තා 247ක් ගත්ත ළමයාට මෙඩිකල් කොලෙජ් යන්න බැරි වුණා. එතකොට ඔබ පිළිගන්නවද එක ලකුණත් මාර වටිනවා. ජීවිතයේ උඩු යටිකුටු පෙරලෙන්න එක ලකුණ අනිවාර්යෙන් බලපානවා. ඒ නිසා මෙතන හම්බෙන ලකුණු දෙකත් මම කියන්නේ දැන් මේ සාමාන්‍ය පෙළ ගණන් වලින් වෛද්‍ය විද්‍යාලේ යන්න බෑ ඒක නෙමෙයි මම කියන්නේ. මේක ආදේශ ක්‍රම උසස් වලට
මෙතන ලකුණු දෙකක් වටින්නේ නැද්ද අපිට? ඒකයි ඔබ දක්ෂයෙක්නේ සුභගෙක් වෙන්න ඕන. ලකුණු 75න් අමාරුවෙන් තට්ටමලා ඒකක් නේ. ලකුණු 95න් 98න් ඒකක් ගන්න ඕන. ඒකටයි මේ මහන්සි වෙන්නේ. මේ මෙච්චර මේ ලොකු කාලයක් කැප කරන කිමි චූටි දේ මතක් කරන්න ඔයාලට ඔළුවට දාන්න. ජීවිතේ අමතක කරගන්න එපා. රයිට්. ලියාගන්න ඉහත ප්‍රස්ථාර දෙකේ ඔබ දකින ඉහත ප්‍රස්ථාර දෙකේ ඔබ දකින සමානතා දෙකක් ලියන්න. ඉහත ප්‍රස්ථාර දෙකේ ඔබ දකින සමානතා දෙකක් ලියන්න. පුතේ මේ දෙක ලියා ගන්න. මේ තියෙන ලක්ෂණ දෙක ලියන්න. 1 2 තියෙන්නේ කවදාද? ලබන සෙනහමාරට පේන්නේ නැද්ද? ඈ ඒක අක්ෂි දෝෂයක් මට හිතෙන හැටි. මේක පේනවා පැහැදිලි කරලා නැහැ. ලියා ගන්න මං කියන්නේ. 1 ප්‍රස්ථාර දෙකම x අක්ෂය ප්‍රස්ථාර දෙකම x අක්ෂය එකම ලක්ෂ්‍යවලදී ඡේදනය කරයි. ප්‍රස්ථාර දෙකම x අක්ෂය එකම ලක්ෂ්‍යවලදී ඡේදනය කරයි. අංක 2 ප්‍රස්ථාර දෙකේම සමමිතික අක්ෂය එකම වේ. ප්‍රස්ථාර දෙකේම සමමිතික අක්ෂය එකම වේ. ප්‍රස්ථාර දෙකේම සමමිතික අක්ෂය එකම වේ. රයිට්. දැන් පුතේ මෙන්න මේ සම්බන්ධ කරුණු මතක තියාගන්න. මේකේ ඍණ ධන දෙකක් වෙනකොට තියෙන x වලා ගයන්මයි මේකේ ඍණ දෙකක් වෙනකොට තියෙන්නේ. පැහැදිලි නේද? ඒකත් මතක තියාගන්න. ඒක අපි ලියන්න ඕන නෑ. පල්ලෙහාන් ලියාගන්න මෙන්න මෙහෙම හැමෝම මෙවැනි සමානතා ඇතිවීමට හේතුව මෙවැනි සමානතා ඇතිවීමට හේතුව ඒවායේ
අනුරූපිතවල ඒවායේ අනුරූපිතවල පද සමාන වී ලකුණු පමණක් වෙනස් වීමයි. ලකුණු පමණක් වෙනස් වීමයි. දැන් අහගන්න මම කියන එක අපහු අද දවසේ ඔබ අලුතෙන් කියලා ඉගෙන ගත්තා උත්තරණය කියන වචනය සහ ප්‍රස්තාරයක් කොහොමද උත්තරණය කරන්නේ වමට දකුණට ඉහළට පහළට දකුණට සහ ඉහළට දකුණට සහ පහළට වමට සහ ඉහළට වමට සහ පහළට වශයෙන් උත්තරණය කරන්න පුළුවන්. එතකොට ඒ අනුව දෙන ලද ප්‍රස්තාරයක දෙන ලද උත්තරණයකින් පස්සේ ලැබෙන ශීර්ෂය කණ්ඩායමක ලියන්න පුළුවන්, සමිතිකක්ෂය ලියන්න පුළුවන්. ඒ හැකියාව ඔබට තියෙන්න ඕන. අද මාතෘකාවෙන් පස්සේ. සහ සංගුණක සමාන වෙලා නැත්නම් පද සමානලා ලකුණු අසමාන වෙන ප්‍රස්තාරවල පවතින සමානතා මම කතා කරා පැහැදිලිවම ඒවා මතක තියෙන්න ඕන. අපි ඊළඟ සෙනසුරාදා, ඒ කියන්නේ 19 සෙනසුරාදා ඔයාලට ගණන් දෙකක් හදන්න දෙනවා. ඒ ගණන් දෙක අද වගේ සම්පූර්ණ විස්තරාත්මක බෝඩ් එකේ ඇඳලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බැරි කොටසක් විතරක් තියෙනවා මතක් කරනවා. තේරුණාද? ඔයාලට බැරි කොටසක් විතරක් තියෙනවා මතක් කරනවා. එච්චරයි කරන්නේ. අපි ඒතොර ලබන සෙනසුරාදා ඉරිදා උපරිම උත්සාහ කරනවා විභාග ගණන් ටික හදලා පාඩම සමාප්ත කරන්න. යම් හේකින් බැරි වුණොත් අපි අතරමැදින් දවසක් ගන්නවා. ඒ කියන්නේ 19ක් බැරි වුණා 19 20 දෙකකින් ඉවර කරන්න බැරුණොත් එම 20 උදේත් කරලා 20 හැන්දෑවෙත් කරනවා පන්ති 6 ඉඳන් 8 විතර දක්වා. එහෙම කළා හරි 20 වෙනිදා අනිවාර්යෙන් පාඩම ඉවරයක් කරනවා. මොකද අපිට තාම තියෙනවා පුතේ සංඛ්‍යානේ දෙවෙනි වාරේ. කොටස් සමාගම්. ඊට පස්සේ පාඩමක් තියෙනවා. මේ තුනමත් කරන්න වෙනවා. මේවත් මෙහෙමයි. දැන් ඔයාලට ප්‍රස්තාර පාඩමට අපි කරනවා කියලා මේ ඕන්න මේක අද දවසේ ඉවර කරන්න පුළුවන්. තේරුමක් නැහැ. ඔබගේ ඔළුවට යමක් නොගිහින් පාඩම ඉවර කර තේරුමක් නැහැ. අනිත් එක අවවාදය තමයි කිසිම වීඩියෝ එකක් මැදින් බලලා අවසන් වෙන කලින් ඉවර කරලා පාඩම තේරෙන්නේ නැහැ කියන්න එපා. මුලින් ඉඳන් පටන් ගන්න පැය දෙකක් Tamanට එක දිගට වාඩි වෙලා ඉන්න පුළුවන් නම් විතරක් වීඩියෝ එක ඔන් කරගන්න. එහෙම වෙලාවක් හරි ගස්සගෙනම වීඩියෝ එක ඔන් කරන පැය දෙක සම්පූර්ණයෙන් බලන්න. එතකොට ඔයාලට තේරෙන්නේ නැහැ කියන කතාව කවදාවත් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් වෙලාවත් එක්කර ගියා පන්ති අපි නවත්තනවා. පිටු අංක 25 ටියුට් එකේ පිටු අංක 25 8 9 ගණන් දෙක 8 9 ගණන් දෙක හදාන ඉන්න. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් සියලු දෙනාටම සුවදායක සතියක් පරිස්සමෙන් ඉන්න. ගෙදරින් එළියට බහින්න එපා.